හැමදෙනාටම තෙරුවන් සරණයි. අද 2021 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 23 වෙනිදා අපි මේ රැස් වෙලා ඉන්නේ ප ဋ ාණ ධම්ම සභාව මගින් පවත්වන අභිධම්මාචාරී උපවාදී පාඨමාලාවේ දෙවෙනි වසර සඳහා සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන දේශනා මාලාවටයි. අපි පළමුවෙන් තෙරුවන් නමස්කාර කරලා ඉඳිමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස විචිත්තමති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලා මිත බුද්ධියා යස්ස දේහානිකමින් සුභාචබ්බන්නරන්සියෝ නීල පීතා රත සේතා මංජිට්ඨා ච පභස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච චිනසේවිතං සංඝං නිරංඝනං සෙට්ඨං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි. අද දවසෙත් අපි සාකච්ඡා කරන්නට තියෙන තවත් ප්‍රශ්න පත්‍රයක්. මොකද අපි පාඨමාලාව මේ වෙනකොට සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා ඉවරයි දෙවෙනි වසර සඳහා වන. මේ දවස්වල අපි කරගෙන ගියේ පසුගිය විභාග ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරමින් ඉදිරියට ආපු එක. ගිය සතියේදී අපි 2021 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කළා ශ්‍රී ගුණානුස්මරණ ධර්ම සභාවෙන් නිකුත් කරපු විභාගය සඳහා. අද අපි සාකච්ඡා කරන්නේ ගුණානුස්මරණ සභාවෙම 2020 ප්‍රශ්න පත්‍රය. මම හිතනවා ඒක මම WhatsApp එකටත් දාලා තිබුණා. සෑහෙන පිරිසක් හෝ අඩු ගානේ එකට පිළිතුරු ලියන්න උත්සාහ කරන්නට ඇති. ඒ අනුව යම් අවබෝධයක් ඇති කොහොමද ප්‍රශ්න සැකසීලා තියෙන්නේ කියලා. ඒකෙත් ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකයි. එක කොටසක ප්‍රශ්න 7 බැගින් තියෙනවා. ඒ අනුව එක් කොටසෙන් ප්‍රශ්න 5 බැගින් තෝරාගෙන සම්පූර්ණ ප්‍රශ්න 10කට පිළිතුරු ලියන්න ඕනේ පැය 3ක් තුලදී. අපි දැන් බලමු පළවෙනි ප්‍රශ්න පත්‍රය. එහෙමනම් ඒකට අපි පැය එකමාරක් ගත කරන්නට පුළුවන්. ප්‍රශ්න 5ක් සඳහා. එහි දීලා තියෙන ප්‍රශ්න 7 තමයි මේ දක්වලා තියෙන්නේ. ඒකෙන් මම කියලා තියෙනවනේ ඉතින් ඉස්සරලාම මුළු ප්‍රශ්න ඔක්කොම ටික එකවරක් කියවන්න. කියවලා දෙවෙනි වතාවේ කියවන අතරේදී Tamanට ලියන්න පුළුවන් ප්‍රශ්න ටික තෝරාගෙන ඉරක් හරි මොකන හරි සලකුණක් කරගන්න. එන විදිහට කිව්වොත් අතාරින්නේ මොන ප්‍රශ්න දෙකද කියලා වෙන් කරගන්නකෝ. ඊළඟට තුන්වෙනි වතාවේ නැවත ප්‍රශ්නේ කියවමින් පිළිතුරු ලියන්න උත්සාහ කරන්න. හැම වෙලාවෙම රටුවට කොලයක් ළඟ තියාගන්න. ඊළඟට හැම අවශ්‍ය තරම් කොළ ඉල්ලගෙන පැහැදිලි අකුරෙන් බොහොම පිළිවෙලකට ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න ප්‍රශ්නාංක සඳහන් කරමි. හරි දැන් මේ තියෙන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසනේ. එතකොට ඒකේ ඉස්සල්ලාම අහන්නේ ධම්මසංගණී ප්‍රකරණයේ අන්තර්ගත තික මාතිකා පිළිබඳ හැඳින්වීමක් කරන්න. දැන් මේකේ අහන්නේ මොකද්ද? තික මාතිකා පිළිබඳ හැඳින්වීමක් කරන්න කියලායි කියන්නේ. දැන් කොහොමද අපි මේකට ප්‍රවේශයක් ලබා ගන්න? තික මාතිකා කිව්වම කොහෙන්ද පටන් අරගන්නේ කොහෙන්ද ඉවර කරන්නේ මොනවද අපිට කියන්න තියෙන්නේ? හිතන්න බලන්න. ලියපු අය කොහොමද ලිව්වේ? ධම්මසංගණී අඩංගු වෙන්නේ චිත්තෝපපාද කාණ්ඩේ අභිධර්ම මාතිකා කොටස් දෙකකට බෙදෙනවා. ධර්ම මාතිකා පදපාජනීය මේ මාතිකා කොටස් දෙකකට බෙදෙනවා. දුක මාතිකා, තික මාතිකා, තික මාතිකා 22ක් තියෙනවා. පද 3 නිසා මාතිකා සියල්ලම 66යි. එන දැන් ওই ටික විනාඩි 3ක් 4ක් ඇතුළත නිල්ලේට මේක විනාඩි 15ක ප්‍රශ්නයක්.
ටික මාතිකා කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යකත ධම්මා ලෙස පළමු මාතිකාව දක්වා තිබෙනවා. මේට කුසල ත්‍රිකයයි කියයි. මෙලෙස වේදනා ත්‍රිකය විපාක ත්‍රිකය ආදී ලෙස පරිදස්සන ත්‍රිකය දක්වා ටික මාතිකා 22ක් විස්තර කෙරේ. මෙම ටික මාතිකාවල අන්තර්ගත වන්නේ පරමාර්ථ ධම්මයෝය. එනම් චිත්ත චෛතසික රූප නිබ්බාන ලෙස වේ. එක් එක් ත්‍රිකයක් මෙම පරමාර්ථ ධර්ම වලට බෙදා වෙන් කර පෙන්වයි. එක් ත්‍රිකයකට සියලුම පරමාර්ථ ධර්ම ඇතුළත් වේ නම් මෙය නිප්පදේශ ත්‍රිකයකි. සියලුම පරමාර්ථ ධර්ම ඇතුළත් නොවේ නම් සප්පදේශ ත්‍රිකයකි. ත්‍රිකයේ මුල් පදයෙන් ලබන ලද නම් නැත්නම් ආදි ලබ්ධ නාම ත්‍රිකයක් වන අතර මුල් පදයෙන් ලබන ලද නම් නොවේ නම් සරල ලබ්ධ නාම ත්‍රිකයකි. එමින් මෙම ත්‍රිකයේ පරමාර්ථ ධර්ම ස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍ය ලෙස බෙදා දක්වයි. තව කෙනෙක් කොහොමද ඔකට උත්තර ලිව්වේ? උඩ ටික ලියලා චිත්ත පාද කාණ්ඩයට අයයි චිත්ත විභක්ති කාණ්ඩය දෙකට බෙදෙන ඒ ටික ලියලා ඊට පස්සේ පද තුනකින් අර්ථ ගන්නනවා කියලා ත්‍රික 22 ලියලා ඊට පස්සේ මේ ත්‍රික 9ක් සප්‍රදේශයි ත්‍රික 13ක් නිප්‍රදේශයි අර මුල් විස්තර කරනවා කියලා. හරි. අඩු වැඩි වශයෙන් කොහොම හරි උත්තර ලියලා තියෙනවා. එක එක්කෙනා ලියන උත්තර වෙනස්. එකේ මේ උත්තර දෙකක් සමාන වෙනවා නම් ඒ කියන්නේ කොපි කරලා. ඉතින් මේ ඒ අනුව කොහෙන් හරි ගලපලා තියෙනවා. දැන් මෙතන ප්‍රශ්නේ බලන්නකෝ. ධම්මසංගණී ප්‍රකරණයේ අන්තර්ගත ටික මාතිකා පිළිබඳ හැඳින්වීමක් කරන්න. හරි? දැන් එතකොට මෙතන කෙලින්ම අහන්නේ ටික මාතිකා පිළිබඳව. ඒ නිසා මේකට දැන් මම ඉදිරිපත් කරන්නම් මම ලියපු පිළිතුර. මම කියන්නේ ඒක ਸਰව සම්පූර්ණයි කියලා සහ විභාගෙට ඒකද තිබුණේ කියලා අපි දන්නෙත් නැහැ. මොකද මේ පේපර් හදපු එක්කෙනා කොයි විදිහේ පිළිතුරක් බලාපොරොත්තු වෙනවද අපි දන්නේ නැති නිසා මේ හැම එකක්ම අපි පොදුවේ කතා කරන ඒවා. ඒ මිසක් හරියටම මෙන්න මේකයි මොඩල් ආන්සර් එක කියලා අපිට නිකුත් කරන්න නැහැ. දැන් ওই ප්‍රශ්නෙට මම උත්තර ලිව්වා නම් ලියන එක මට දෙන්න පුළුවන්. හරි ඒක මම මෙහිදී පෙන්නන්නම්. ඉතින් ඒක අඩු වැඩි වශයෙන් ගලපලා අරගන්න. මටත් ඔක්කොම ලකුණු හම්බ වෙයිද දන්නේ නැහැ. නමුත් මේ මගේ අප්‍රෝච් එක. හරි? මේ තියෙන්නේ මම ඒකට ලියන්නේ මේ විදියටයි. ටික මාතිකා යනු පද තුනකින් සමන්විත මාතිකාවෝය. එවැනි මාතිකා 22කි. පරිච්ඡේද වශයෙන් 1කි. මාතිකා පද වශයෙන් ගත් කල පද 66කි. කියලා මම මේක හදලත් පෙන්නවා 22 වැඩි කිරීම 3 66යි කියලා. ඊළඟට මාතිකාවකට උදාහරණයකුත් දෙනවා. කුසල ත්‍රිකය අරගෙන මාතිකාව කියන්නේ මොකද්ද? මාතිකා පද කියන්නේ මොකද්ද කියලා මම විස්තර කරලා පෙන්නවා. කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකතා කියන පද තුනේම එකතුව මාතිකාවක්. එක එක පදේ ගත්තාම ඒකට කියන්නේ මාතිකා පදයක්. ඊළඟට මෙහි පළමු පදයට අනුව මාතිකාව නම් කර ඇති බැවින් ආදි ලබ්ධ නාම තිකයකි. ඊළඟට මේක පොදුවේ තික මාතිකා ගැන අහන්නේ. ඒ නිසා මම ඊළඟටත් කිව්වා පද තුනටම අනුව නම් කළේ නම් සර්ව ලබ්ධ නාම තිකයකි කියලා. හරිද? ඊළඟට එක් එක් මාතිකා පදයේ ස්වરૂප විභාගයේ නික්කේප කාණ්ඩය තුල දක්වා ඇත. ඒ පදයේ අභිධේයාර්ථ අට කතා කාණ්ඩය තුල දක්වා ඇත. ඊළඟට මම ලිව්වා මේකේ තික 22ක් තියෙනවා කියලා. ඒ 22 සප්පදේශ තික 9ක් තියෙනවානේ. මම ඒක නැවත ලියන්න යන්නේ නැතුව මේ විදිහට ඇස්ටරික්ස් දාලා මම යටින් ලිව්වා සටහනක්. එක් එක් මාතිකා තුල එනම් පද තුන තුල චිත්ත චෛතසික රූප නිර්වාණ යන පරමාර්ථ ධර්ම 170ම ඉතිරි නැතුවම බෙදී යයි නම් එවැනි තිකයෝ නිප්පදේශ තික නම් වෙත්. එසේ නොවේ නම් සප්පදේශ තික නමි. ඉහත තරු ලකුණින් දක්වා ඇති තික 9 සප්පදේශ තිකයෝ වෙති. ඔච්චරයි මගේ උත්තරේ. විනාඩි 15කට ඔය ටික ලියා ගන්න පුළුවන් නම්
මං හිතනවා 180ක්වත් ලකුණු හම්බෙන්න හෝ 100ම ලකුණු හම්බෙන්න ඕනේ කියලා මට හිතෙනවා. මේ ප්‍රශ්නේදී මගේ අප්‍රෝච් එක උනේ මෙහෙමයි. ඉතින් මොකද මේක කෙලින්ම තික මාතිකා ගැනම කෙලින්ම අහලා තියෙන නිසා මම මාතිකාව වේ ඉතිහාසයේ පටන් ගත්තේ නැහැ. මොකද පොදුවේ මාතිකා විතරක් අහලා තිබ්බා කිව්වනම් මම මේක ලියනවා. මෙතන ඍජුවම තික මාතිකාවට ඉලක්ක කරලා අහලා තිබුණ නිසා මම තික මාතිකා ගැන විතරක් ඉලක්ක කරලා උත්තරේ ලිව්වා. මට කියන්න බෑ අර ඉතිහාසයේ ලියන්නේ මේ මොනවද පදභාජනීය මේ විදිහට අරගෙනවයි කියන ඒ කතන්දර ටික ලියන්න එපා කියලා කියන්නත් බෑ මට. නමුත් මේක තමයි මගේ අප්‍රෝච් එක. හරි. ඉතින් සංසන්දනය කරලා තම තමන්ට සුදුසු විදිහකට ගලප ගන්න ඕනේ. හරි දැන් ඕගොල්ලෝ කියන්න බලන්න මේ පිළිතුරේ තියෙන අඩුපාඩු මොනවද කියලා සාකච්ඡා කරමු බලන්න. වෙලාව මදි වෙයිනේ මේ 22ම ලියන්න යනකොට. ඇස වෙලාව ඇති. 15ක් අපිට තියෙනවා. මං හිතනවා ඇතිද කියලා. වෙලාව ඇති සර් වෙලාව ඇති. ඊපුවා ඉන්නවද විනාඩි 15ට? ඔව් සර්. ඒ කියන්නේ. සර් ඉන්න. මෙහෙමයි දැන් මේකෙදී දැන් මේවා කටපාඩම් කරගන්න බේසික් 2 වගේ පාඩ එහෙම පාඩම් කරන කට්ටියක් ඉන්නවා. එහෙම නැත්නම් මේවට shorten forms හදාගෙන ඒ අනුව පාඩම් කරන අයත් ඉන්නවා. ඉතින් ඒ අනුව තම තමන් පහසු විදිහකට මේක පාඩම් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක ඒ වෙලාව හිත ලියන්න ගියොත් නම් වෙලා නැහැ. සර් ටික මාරු වුණාට ප්‍රශ්නයක් නැද්ද? ඉතින් එහෙම ඉතින් ඒක කියලා කියන්න මට බෑ. පිළිවෙලට ලියන එක පිළිවෙලට ලියන්න ඕනේ. මේක බුද්ධ දේශනාවනේ අපිට හැකියාවක් නැහැ ඒකේ මාරු කරන්න. ඉතින් හදිස්සිය විභාගෙට මාරු නැයි කියලා ලකුණු අඩු කරන එකක් නම් නැහැ කියලා මම හිතන්නේ. මේ නමුත් එසේ නොවන විදිහට අර කිසියම් shorten form එකකට මේක මතක තියාගන්න. ඉතින් ඒවා තමන් හදාගන්න ඕනේ දේවල්. අර අපිට මතකනේ මේ මොකද්ද එකට අපි කියන්නේ අර අපි කෙමිස්ට්‍රි ඉගෙන ගන්න කාලේ ආවර්තිතා චක්‍රය ඉගෙන ගනිද්දි අපි ලිව්වනේ පළමුවෙන් මොනවද හයිඩ්‍රජන් හීලියම් දාලා ඊළඟට මොකද තිබුණේ ලිතියම් ටිකනේ. ඉතින් අපි ඔකට කිව්වේ මොකද්ද? අපි ඔකට කිව්වා listen BBC never on Friday කියලා. හරි. ඉතින් ඒකෙන් ඒක හොයාගත්තා. ඊට පස්සේ මොකද්ද තිබුණේ? අපි අර දිසා කියනකොට සර් කිව්වනේ උපුල් ඉතින් නැකිට ගෙහින් ධම්මේ නිදිත බව. අන්න ඒ වගේ මොකක් හරි ක්‍රමවේදයක් මේකටත් අනුගමනය කරලා කෙටියෙන් මතක තියාගත්තා නම් ලේසි කියලා මම හිතනවා. ඒ කෙටි ක්‍රමය ඔයගොල්ලෝ හදාගන්න. තම තමන්ට ආවේනික විදියට. එහෙම හදාගත්තා නම් මේක 22 ලියා ගන්න එක නම් මට හිතෙනවා මට නම් ලියත හැකි කියලා මට හිතෙනවා. දැන් තිකය කියන වචනෙට කමා දාගෙන යන්න ඒ විදිහේ කෙටි ක්‍රම අල්ලගන්න. ඊළඟට දැන් තික 22 ලියලා ඊට පස්සේ ආයෙත් ඒවා නම් කරන්න යන්න එපා. මෙන්න මේ ටික සප්පදේශයි කියලා. මේ විදිහට කෙටි ක්‍රමයක් යොදා ගන්න. ඒවට පුහුණු වෙලා ඉන්න. එතකොට කාලය ඉතුරු වෙනවා. හරි මේ ප්‍රශ්නේ හරි. කොහොමද මේක මතක තියාගන්නේ? මෙහෙමයි. දැන් අර මම කිව්වේ දැන් අර ආවර්තිතා චක්‍රයේ එක පාඩයකට අපි දැම්මා සෝඩියම් පොටෑසියම් කියන එකට අපි හදාගෙන තිබිච්ච එක තමයි නංගි මගේ අල්ල සිපසනසපන් කෙල්ලේ කියලා. හරිද? නංගි කිව්වේ සෝඩියම් එන්නේ මගේ කිව්වහම Mg මැග්නීසියම් මේ විදිහට. ඉතින් හරිද? ඉතින් ඒක අපිට ඒක දැන් මට කියන්න බෑ ඕක හැමෝටම ගැලපෙයි කියලා. හරි? ඉතින් ඒ වගේ මේක තමන් කැමති විදිහකට මෙතන මොකක් හරි එකක් දාගෙන ගලපගන්න එක. මොකද මේකට මම හදපු එකකුත් තිබුණා. ඒක ටිකක් පොදුවේ කියන්නේ නිකන් මට හරි මදි වගේ එකක්. ඒ නිසායි මම කියන්නේ ඔයගොල්ලොත් එක තම තමන්ට පුළුවන් විදියට හදලා පාවිච්චි එහෙම මතක තියාගන්න තියෙනවා නම් ලේසි අපිට ඒකයි කියන්නේ.
හරි ඊළඟට දෙවෙනි එකට යම් බලන්න. ඒක ත්‍රිකේ නම් කොට මේ අභිධේයාර්ථ පැහැදිලි කරන්න. ඉතින් කෙලින්ම ඍජු ප්‍රශ්නයක් මේක තියෙන්නේ. ඉතා ලේසි. කෙලින්ම පද තුන ලියලා එකට අර්ථකථනය දෙන්න. දැන් සේකා ධම්මා. කිව්වහම ත්‍රිවිධ ශික්ෂාවෙන් හික්මෙන්නා වූ සප්ත සෛක්ෂයන්ට අයත් වූ නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මය. ඊළඟට අසේකා කියලා කිව්වහම අසෛක්ෂ වූ සීනාශ්‍රවයන් හට අයත් වූ නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මය. නේවසෙක්කා නාසෙක්කා කියලා කිව්වම අර දෙකටම අයත් නැති ටිකනේ. සප්ත සෛක්ෂයන් හටද හට අයත් නොවුද අසෛක්ෂ සීනාශ්‍රවයන්ට අයත් නොවුද නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මය. අඩුතරමින් මේක මෙහෙම නොකිය ඉහත දෙකට අයත් නොවූ ඉතුරු සියලු ධර්ම කියලා ලිව්වත් ඇති. සමහරට ලකුණක් අඩු කරයිද මන් දන්නේ නැහැ. නමුත් එහෙම හරි උත්තරේ ලියා ගන්න පුළුවන් නම් දක්ෂයි. මොනවද ත්‍රිවිධ ශික්ෂාක්? ඔව්. මේකෙද නිර්වාණය එකකටවත් අයිති වෙන්නේ නැහැ නේ. නේවසෙක්කා නාසෙක්කායකට තමයි අයිති වෙන්නේ. ඒකේ අර දෙකට අයිති වෙන්නේ නැහැ. හරි ඉතින් තුනට අනුරූපව අභිධේයාර්ථයේ ගලපගත යුතුයි. ඔව් සර් දැන්. සෙක්කා සෙක්කා කියලා කිව්වේ හික්මෙන අයනේ. එතකොට නිවන කියන්නේ හික්මෙන අයට ගලපන්න එකක් නෙමෙයිනේ. හරි? ඊළඟට අසේකා කියලා කිව්වත් සික්මිලා ඉවිරායට. අපි හඳුන්වන දෙයක් නේ. නේවසේකා නාසේකා කියනකොට දැන් රූප 28 එන්නේ කොහෙද? හරි? ඒ වගේ නිර්වාණයත් එතෙන් ජීවි. නාසිකා. සර්. ඔව්. සර් ඔය ප්‍රශ්නේදී දැන් අපිට මේ ආයතන ධාතු එහෙම ලියන්න ගියාම නම් වෙලාව මදි වෙනවනේ සර්. ඉතින් කොහෙද එහෙම ලියන්න කියලා තියෙන්නේ කවුද? මේකේ තියෙන අභිධේයාර්ථ පැහැදිලි කරන්න. ඉතින් මේකේ කෙලින්ම මේ පද තුනේ අර්ථ ලිව්වා. ඊට පස්සේ වෙන අභිධේයාර්ථ ලිව්වා. හරි? සෙක්කා ධර්ම වලට අභිධේයාර්ථෙන් මාර්ගසිත 4යි ඵලසිත 3යි තත්සම්පයුක්ත චෛතසික 36යි. එහෙම තමයි ලිව්වේ මේ අර සත්‍ය ටික ලිව්වා. සත්‍ය එකක් වගේ තියෙනකොට ලියා ගන්න පුළුවන් නේ සර්. එහෙම වෙලාවකදී මේකේ තියෙන සරල පදයක් අරගෙන දැන් පළවෙනි පදේ ගත්තාම ඒකේ තියෙන ඕනනම් පහ ලියලා පෙන්නන්න. මේ මොනවද ඒ හතර ලියලා පෙන්නන්න වෙලාව ඉතුරුනා. ඒ වගේ ක්‍රමයක් අනුගමනය කරන්න. හොඳට මතක තියාගන්න ඕන අසෙක්කා කිව්වම රහත් ඵලසිත විතරයි එන්නේ. ඒකයි එහි යෙදෙන චෛතසිකයි. ඒතකොට හික්මිලා ඉවරයි කියන අර්ථයෙන්. ප්‍රඥාවත් සම්පූර්ණ වෙලා ත්‍රිවිධ ශික්ෂාවනේ අපි බලන්නේ මෙතන. සීලය සම්පූර්ණ වීම සෝවාන් මාර්ගයේදී බලනවා. ඒ අනුව අපායগামী අකුසල වෙන්නේ නැහැ. සමාධිය සම්පූර්ණ වීම අනාගාමී මාර්ගයේදී බලනවා. එතකොට නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන් වෙනවා. ප්‍රඥාව සම්පූර්ණ වීම රහත් මාර්ගයේදී බලනවා. විද්‍යාව පහළ වුණා කියලා අපි කියනවා. මට පොඩක් පැහැදිලි කරගන්න අභිධේයාට පැහැදිලි කරන්න කොහොම ඉන් ඩීටේල්ම ලියන්න ඕනේ නැහැ. එහෙමද? මොකද අර මේ ස්කන්ධාදී ભેදයෙන් බෙදා දක්වන්න නම් එහෙම කියලා තිබුණා ප්‍රශ්නවල පසුගිය ප්‍රශ්න මට මතකයි. මේ ස්කන්ධාදී ભેදයෙන් බෙදා දක්වන්න කියලා දාලා තිබුණා. එසේ නොවන තැනකදී එහෙම අවශ්‍යමයි කියලා එකක් නැහැ. ඉතින් ඒ වගේ තැනකදී Tamanට වෙලාව ඉතුරු නම් අඩු ගානේ ඔයාලට ලියන්න පුළුවන් මෙහි ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 1යි කියලා. සත්‍ය 1යි. හරිද? ඒ විදිහට එයා හරි එහෙම හරි ලියන්න පුළුවන්. එතකොට ඒකත් හොඳ අදහසක්. හරිද? දෙවෙනි පදේ ගත්තා. ඔව් ඒ ටික ලියන්න පුළුවන්. හැබැයි අර අනිත් විදිහට ඒක දීර්ඝව ඇනලයිස් කරන්න නම් වෙලා මදි වෙයි. ඒකට අත ගන්න එපා. තවත් වෙලාව හිර වෙනවා නම් එක පදයකට විතරක් අර විදිහට ලියලා ඉතුරුවා මේ ඉහත පදයේසේ ස්කන්ධාදී ભેදේ දැක්විය යුතුයි කියලා ඕන නම් දක්වත හැකියි. හැබැයි නමුත් මම හිතන්නේ මේ ප්‍රශ්නෙට එහෙම අදාළ වෙන්නේ නැහැ. මෙහි කෙලින්ම කියන්නේ අභිධේයාර්ථ පැහැදිලි කරන්න කියලා. ඒක අර මේ ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 1යි කියලා කිව්වනම් පළවෙනි පදේ ඒ යන්නේ වගේ
ආවනම් හරි. මේක ඍජු ප්‍රශ්නයක්. තා මොනවද අදහස් තියෙන්නේ ගැන? හරි ඊළඟට එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට යන්න බලන්න. අකුසල ධම්මා විපාක ධම්මා පීතිසහගත ධම්මා මහග්ගත ධම්මා යන පද විස්තරාර්ථ සහිතව දක්වන්න. දැන් මෙතන පද හතරක් දීලා තියෙනවා. එක හතරකින් නේද? එතකොට ඒකේ දැන් මේ පද විස්තරාර්ථ සහිතව දක්වන්න කියලා තියෙනවා. පළවෙනි එක කොහොමද විස්තරාර්ථ සහිතව දක්වන්නේ? අකුසල ධම්මා. මේ තියෙන මම ලියපු විදිය. සාවද්‍ය අනිෂ්ඨ විපාක දීම ලක්ෂණ කොට ඇත්තා වූ නිස්සත් නිජීව ස්වභාව පරමාර්ථ ධර්මයන්ට තමයි අපි අකුසල කියලා කියන්නේ. ඒ ඇවිල්ලා භාවනා පොතේ දීපු අර්ථයනේ. ඊළඟට ඔක නික්කේප කාණ්ඩේ කොහොමද අර්ථ දුන්නේ? ලෝභ දෝෂ මෝහ යන අකුසල් මුල් සමග සහජාත වන ක්ලේශයෝද එකී මුල් සමග සංප්‍රයුක්ත සතර නාමස්කන්ධයෝද ඒ අසුරින් සිදු කරන කාය වාක් මනෝ කර්මයෝද අකුසලයෝය. මතක තියාගන්න ඕනේ අපිට නික්කේප කාණ්ඩිකුත් තියෙනවා වට කතා කාණ්ඩිකුත් තියෙනවා. හරි? මේ හැම තැනකදීම අර්ථයක් උගුලා ගන්න අපිට පුළුවන්. මේක අහන්නේ පද විස්තරාර්ථ සහිතව දක්වන්න කියලා. එතකොට සිංහල තේරුම නැතුව මේ පාලි කින් විතරක් තිබ්බත් ප්‍රමාණවත්ද සර්? දාම ප්‍රමාණවත්. ඒක මම මේ එතෙන්ට යන්නේ නැතුව මේ බොහොම සරලව සිංහලෙන් ලියලා තිබුණා. සහ මේකත් මේ සිංහල පෙළ පොතේ තියෙන පාඩේ නෙමෙයි මට මගේ මතකයෙන් මම ගලපලා ලිව්වේ කොයි තියෙන්නේ. එතකොට තේරුම ලියන්න අවශ්‍ය නැහැ නේද සර්? අර පාලි පාඩේ විතරක්. පාලි පාඩේ ලිව්වා නම් ඇති ආයෙත් සිංහල තේරුම් ලියලා ඉන්න ඕනේ නැහැ. එක්ක පාලියෙන් පිළිතුරු ලියන්න නැත්නම් සිංහලෙන් ලියන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි පාලි පාඩයත් accepted සිංහලත් accepted. සිංහල පෙළ පොතේ වාක්‍ය නැතිව ඒ අදහස තමන් ලිව්වත් ඇති. මම මෙතන ලියලා තියන්නේ ඒ නික්කේප කාණ්ඩේ අදහස මගේ වචන වලින් මම ලියලා තියෙන්නේ. හරි සර් හරි. ඊළඟට අට කතා කාණ්ඩයෙන් අහුලාගෙන මම අභිදේයාර්ථත් ලිව්වා. අභිදේයාර්ථ වනුයේ අකුසල සිත් 12යි තත්සම්පයුක්ත චෛතසික 27යි. ඊළඟට ඔන්න අර ප්‍රශ්නේ මම ලියනවා මේ ධර්මය ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 2යි කියලා. මේ පළවෙනි පදේ මට උච්චරයි ලියන්නේ මම. මොකද මට තව පද 3ක් ලියන්නත් තියෙන නිසා. තව මොන හරි මේකට එකතු කරන්න පුළුවන්ද අපි? අකෝ කියන නිසා තව ටිකක් විස්තර කරන්න ඕන වෙයි නේද සර්? මොකද්ද? මේක දැන් තියෙන්නේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ අරපදි විස්තරාර්ථ සහිත. හරි එතකොට කොයි විදිහටද විස්තර කරන්නේ? තව කියන්න බෑන වාක්‍යයක් දැක එකතු කරන්න කොහොමද එකතු කරන්නේ? අකුසල ධම්මා වලට අයත් වෙන ධර්මතා ටිකයි ඒවා ලියන්න. ඉතින් හරි ඉතින් මේ පළවෙනි පදේ විතරයි මම ගත්තේ තව අකුසල ධම්මා කියලා. ඒතර ඒකට ඉතින් තව මොනවාද? අකුසල් සිත් 12යි එහි යෙදෙන චෛතසික 27යි අමතරව හරි සර්. හරිනේ. මොකද ඊට අමතරව කාය වාග් මනෝ කර්ම පිළිබඳව මම දෙවෙනි කැලෙන් කියලා තියෙනවා. අකුසල් මුල් තුන ගැනත් කියලා තියෙනවා. තවත් ඔය ටික මොනවද මට අකුසලයේ ගැන කියන්න තියෙන්නේ? ඇති නේ සර් එහෙම ලියුවා. හරි. එහෙමනම් මගේ උත්සාහය මෙච්චරයි. ඊළඟට දෙවෙනි පදේ ගන්නකො විපාකා ධම්මා. විපාකා ධම්මා කියුවා මෙච්චරයි මට ලියන්න පුළුවන්. ඔවුනොවුන්ට ප්‍රතිපක්ෂ කුසල කුසලයන්ගේ විපාකයෝය. සිව් භූමියටම අයත් වේ. විපාක ලෙස ගැනෙනුයේ නාමස්කන්ධ 4 පමණි. කර්මජ රූප හේවත් කටත්තා රූප විපාක ධර්ම ලෙස ව්‍යවහාර නොවේ. අභිදේයාර්ථ වනුයේ විපාක සිත් 36යි තත්සම්පයුක්ත චෛතසික 38ක් වෙති. මේ ධර්මයෝ ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 1යි. තමනද අපිට මේකට ලියන්න පුළුවන්. ඔයගොල්ලෝ මොනවද වෙනස් ඒවා ලියලා තියෙන්නේ මේකට?
හරි. එහෙමනම් ඊළඟ පදයටත් යන්න. පීති සහගතා ධම්මා. මොනවාද පීති සහගතා ධම්මා කියන්නේ? ඉෂ්ඨාරම්මණයෙහි පිනායාම ලක්ෂණ කොට ඇත්තා වූ ප්‍රීති චෛතසිකයේ සමග සංප්‍රයුක්ත වන්නා වූ ධර්මයෝය. සහගතා ධම්මානේ අහන්නේ ප්‍රීතිය ගැන නෙමෙයි අහන්නේ ප්‍රීති සහගතා ධම්මා ගැන. එතකොට ඒකේ අර්ථය ඔන්න භාවනා පොතට අනුව එහෙම ලියුවා. ඊළඟට අරූප භූමියේ හැර ඉතුරු තුන් භූමියේ ප්‍රීති හා සංප්‍රයුක්ත නාමස්කන්ධ හතර ප්‍රීති සහගත ධර්මයෝ වෙති. මේක මං හිතන්නේ මම ලියන්න ඇත්තේ නික්කේප කාණ්ඩයේ අදහසක් අනුව. අරූප භූමියේ හැර ඉතුරු තුන් භූමියේ ප්‍රීතිය හා සංපයුක්ත නාමස්කන්ධ හතර ප්‍රීති සහගත ධර්ම වෙති. ඇයි අරූප භූමියේ ප්‍රීතිය නැත්තේ? පංචම ධානයේ උපේක්ෂා ඒ තියෙන උපේක්ෂා. උපේක්ෂාවත් එක්ක ප්‍රීතිය දෙන්නේ නැති නිසා. ඊළඟට අභිදේයාර්ථ වනුයේ ලෝභ මූල සෝමනස්ස සිත් 4යි සෝමනස්ස සම්තිරණයයි හසිතුප්පාදයයි කාම සෝමනස්ස 12යි ධාන සිත් පළවෙනි ධාන දෙවෙනි ධාන තුන්වෙනි ධානයෙන් 33යි 11 යන මුළු සිත් 51 හා තත්සම්පයුක්ත චෛතසික 46 උනේ ප්‍රීතියයි දෝෂ 4යි විචිකිච්ඡාවයි වර්ජිතව. ඒ ධර්ම ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 3යි. ධ්‍යාන 1 3 ධ්‍යාන 33යි. මුළු සිත් 51යි. ප්‍රීති තවත් අපිට මේකට මොන හරි එකතු කරන්න එහෙම දෙයක් තියෙනවද? සමාවෙන්නස මේ ප්‍රීතිය කියන එක ධර්මතාවයට කෙලින්ම ප්‍රතිපක්ෂ ධර්මතාවයක් තියෙනවද? ඒ කියන්නේ ප්‍රීතිය අනිත් ඒවා වේදනානේ. ප්‍රීතියට ප්‍රතිපක්ෂ ද්වේෂ ප්‍රීතියට ප්‍රතිපක්ෂ මොකක්ද ආවේ? විනායන ස්වභාවය. විනායන ස්වභාවයට ප්‍රතිපක්ෂ එකක් ද්වේෂය. වේදනා. හරියටම ප්‍රතිපක්ෂයක් මට මතක් වෙන්නේ නැහැ. වේදනාවෙන් නැද්ද? වේදනාව කිව්වම ඉතින් වේදනාවේ ආකාර තුනක් තියෙනවා. එහෙමනම් ඒකේ මොනවද? දුක්සහගත වේදනාව කිව්වොත් මේක ඉතින් ප්‍රීතියට විරුද්ධයි කියලා විරුද්ධ ධර්මයේ කියලාම ගන්න බෑ. දැන් උදාහරණයක් ගත්තොත් අහිරික අනුත්තප්ප කියන ඒවට හිරියොත්තප්ප ඒවා ප්‍රතිපක්ෂ විදිහට ගන්න පුළුවන් නේ. හිරියට අහිරිකය, ඔත්තප්පයට අනුත්තප්පය. ඒවා කෙලින්ම අපිට ගන්න පුළුවන්. මෛත්‍රියට ද්වේෂය අපිට එහෙම ගන්න පුළුවන්. නමුත් ප්‍රීතියත් එක්ක මට එකපාරට මතක් වෙන්නේ නැහැ එහෙම එකක්. හරි ඊට පස්සේ ඒක වේදනාව. දුක ගන්න බෑද ප්‍රීතිය? ප්‍රීතියට දුක කියන එක. දුක කියන එක. දුක මෙහෙමයි ප්‍රීතිය කියන එකේ ස්වභාවය මොකද්ද? පිනායන ස්වභාවය. එතකොට දුක කියන එක ගත්තොත් දුක කියන එකේ ද්වේෂයේ එක පැතිකඩක්නේ දුක කියලා කියන්නේ. ඒක එකපාරටම අර විරුද්ධාර්ථයම කියලා ගන්න බෑ. දෝමනස්සය කියලා ගන්න බෑ. දෝමනස්සය කිව්වහම දෝමනස්සය කියන්නේ වේදනාවක්. ඔව් ඒක වේදනා ස්වરૂපයක්. ඒක මානසිකව ලැබෙන අනිෂ්ට විපාකයේ හිරි බව විඳින ස්වභාවයනේ ඒක. ඒකත් මට මගේ අවබෝධය හැටියට ප්‍රීතියට විරුද්ධ ධර්මයේ කියලා ගන්න බෑ.
හරි ඊළඟට බලන්න මොකද ඊළඟ එක ප්‍රීතිසහගත ඊළඟ එක මහග්ගතා ධම්මා. මහග්ගතා ධම්මා කිව්වහම මහත් වූ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශාවෙන් යුත් ධර්මයෝය. නැත්තම් කියත හැකි කෙලෙස් නීවරණ යටපත් කිරීමට සමත් බැවින් හා උසස් විපාක දෙන බැවින්. තවත් කියත හැකි දීර්ඝ කාලීන අනුසස් ඇති බැවින් මහත් බවට ගිය ධර්මයෝ. එතකොට එතන මම අර්ථ තුනක්ම ඉදිරිපත් කළා එක දිගටම. තවත් ලියත හැකි ධානලාභීන්ට අයත් වූ ධර්මයෝ. තවත් කියත හැකි රූපාවචර අරූපාවචර කුසල විපාක ක්‍රියා චිත්තුප්පාදයෝ. තවත් මොනවද ඉතින් ඔකට කියන්නේ? අභිදේයාර්ථ වන්නේ මහග්ගත සිත් 27 සහ තත් සම්ප්‍රයුක්ත විරති වර්ජිත චෛතසික 35. මහග්ගත සිත් වල විරතිය දෙන්නේ නැහැ නේ. ඒක විශේෂයක් නිසා ඒක ලියන්න ඕනේ. ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 1යි. මේ විදිහට පද 4 ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. මොකද ගොඩාක් හොය ලියන්න බෑ. මේ මොකද අපිට තියෙන්නේ විනාඩි 15යි මේ පද 4ට. හරි. ඊළඟට දැන් මෙහෙම ප්‍රශ්නයකට උත්තර ලියද්දී මෙහෙම මේ කොටස් එකක් දෙකක් තුනක් ලියලා ඉතින් එහාට මතක් වෙන්නේ නැත්නම් හැම වෙලාවෙම කාලයත් එක්ක ෆයිට් කරන්න මතකය ඒකේ ලිලා ඒක මතක් වෙනකන් ඔර්ලෝසුව නවත්තන් ඉන්න try කරන්න එපා. ඔර්ලෝසුව කරගෙනවා. හරි? ඒ නිසා හදිසියේ අමතක නම් හෝ පස්සේ මතක් වුණොත් හැර ලියන්න චුට්ටක් ඉඩ තියලා ඊළඟ ප්‍රශ්නෙට යන්න ටක් ගාලා. විභාගය කියන්නේ දැනුම විතරක් නෙමෙයි පොඩි ආර්ට් එකක් ට්‍රික් එකක්. හරි ඊළඟ ප්‍රශ්නෙට යම් බලන්න. නීවරණ ගොච්චකේ ලියා එහි පළමු දුකේ විස්තර කරන්න. ඉතින් ඒකත් ඍජු ප්‍රශ්නයක් නේ. ඉතින් ලියන්න නීවරණ ගොච්චකේ ලියන්න පද 6. ඉතින් ඒවා දැන් ලියනකොට අර මේ ක්‍රමයේ මතක තියාගන්න. හරියටම මේක මේ විදිහටම පාළිය මතක නැති වුණොත් ක්‍රමයේ තියෙනවානේ. පළවෙනි පදේ යුගලයෙන් කරන්නේ මොකද්ද? ඒ කතා කරන මාතෘකාවට අදාළ ධර්ම ටික හඳුන්වනවා සහ ධර්ම නොවන ටික වෙන් කර ගන්නවා. දෙවෙනි එකේදී කරන්නේ ඒවට ඒ වගේ අරමුණු වෙන්න පුළුවන් ඒවා නම් කරනවා අරමුණු නොවන ඒවා ටික නම් කරනවා. තුන්වෙනුව සම්ප්‍රයුක්ත ධර්ම ටික නම් කරනවා විප්‍රයුක්ත ධර්ම ටික නම් කරනවා. හතරවෙනුව අර ඒ ඉහළ පද තුනේ මික්ස්චර් එකක් දානවා. නීවරණාචේව නීවරණීයාච නීවරණත් වෙලා නීවරණ යන්ට අරමුණුත් වන සහ අරමුණු නොවන ඔය විදිහට දැන් මේක අහන්නේ මේක ටික ලියලා පළමු දුකේන විස්තර කරන්න කියන්නේ. එතකොට නීවරණ ධර්ම කියන්නේ මොකද්ද? නොනීවරණ කියන්නේ මොකද්ද කියලා විස්තර කරන්න ඕනේ. හරි මේකේ දැන් මේ 4 5 කියන ඒ වගේ පාළිය මතක නැති වුණොත් තමාගේ අදහසින් හරි ලියා ගන්න ඒක යෙදෙන ක්‍රමය තමන් මතක තියාගෙන ඉන්න ඕනේ. මොකද ඒ ගොච්චක හැම එකම ওই පදනමේමනේ කිය. ඒ නිසා ඒක ඉතින් මහා මාරුවක් නෑ. ඒ වරක් පාඩම් කරගත්තාම ගොච්චක ගොඩකට යොදන්න පුළුවන්. ඊළඟට ඉතින් පළමු පදේ විස්තර කරද්දී නීවරණා ධම්මා නිවන් මඟ හාත්පසින්ම ආවරණය කරන අර්ථයෙන් නීවරණ නම් වූ නිස්සතු නිජීව පරමාර්ථ ස්වභාව ධර්මිය. නීවරණ කියන්නේ නිවන් මඟ හාත්පසින්ම ආවරණය කරන අර්ථය. එහෙම යෙදෙන ධර්ම 6යි. චෛතසික වශයෙන් නම් 8යි. මොනවද? ඕනම එකකින් එක 15ට අංක දාලා ලියුවොත් වඩා ලස්සනයි. මට ස්ලයිඩ් එකේ ඊට මැද නිසා මම එකටම ලියලා තියෙන්නේ. විභාගයට ලියද්දී අංක දාලා පද 6 ලියනවා නම් වඩා ලේසි. ඒක ඉතින් ලේසි අංක දාලා පද 6 ලියන්න එකින් එක යට අනිත් පැත්තේදී මේ මොනවද චෛතසික ගානට 1 1 1 1 2 හරි එහෙම කියලා 8යි කියලා එකතු කරලා පෙන්නන්න. හරිනේ. අර මේ වගේ පොඩි ක්‍රම කෙටි ක්‍රම අනුගමනය කරන්න. ඊළඟට
ඒ නීවරණ ධර්මියෝ එතකොට මොකද වෙන්නේ දැන් මේ නීවරණ ටික අරගත්තාම ඒ නීවරණ ස්වභාව 6 මෙහෙම නැත්නම් චෛතසික 8ම ස්කන්ධ 1යි ආයතන 1යි ධාතු 1යි සත්‍ය 2ද හරිද? හරිද? හරිනේ. හරි. හරි. සත්‍ය දෙක මොනවද? දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි. දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි. හරි. තව ඕනනම් ඉතින් මේකට වෙලා තියෙනවා නම් කෙනෙකුට ලියන්න පුළුවන්. නැත්නම් අපිට දෙවෙනි පදෙත් ලියන්න තියෙනවානේ. ඒකට දෙවෙනි පදේ කොහොමද ලියන්නේ? නොනීවරණ ධම්මා. පදාර්ථය කොහොමද එන්නේ? නිවන් මාර්ග හත්පසින්ම ආවරණේ නොකරන අර්ථයෙන්. නීවරණ නම් නොවු නිසත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මය. ඒක කොහොමද ඒකේ විදේයාර්ථ දෙන්නේ? සිත 89යි නීවරණ 8 වර්ගික චෛතසික. හරි. සිත 89යි චෛතසික 44යි කියන්නේ නීවරණ වර්ජිත චෛතසික 44යි. රූප 28යි නිර්වාණයයි කියන ධර්මියෝ නොනීවරණා කියලා ගන්නවා. එතන ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි සත්‍ය 3යි. කදයින් උනේ ඒක. සමුදය සත්‍යනේ. හරි සමුදය අයින් වුණා. ඔය ටික ලියන්න පුළුවන්. හදිස්සියේ මේක ඕනනම් ඔය සිත 89 කියන එක කුසල අකුසල විපාක ක්‍රියා ભેදයෙන් ලියන්නත් පුළුවන්. මට මතක හැටියට නික්කේප කණ්ඩේ තිබුණේ ඒ වගේ මට මතක. ඔය ටික ලියාගත්තා නම් ලකුණු 80ක් අනිවාර්යෙන් හම්බ වෙලා. ඊට එහාට ඉතින් හම්බ වෙන්න ඕනේ. හරිනේ. ඊට පස්සේ බලමු ඊළඟ ප්‍රශ්නේ. ආසව ගොච්චකේ අන්තර්ගතයේ විවරණය කරන්න. මේක අන්තර්ගතයේ විවරණය කරන්න හරි ලියා දක්වන්න හරි පැහැදිලි කරන්න හරි සාකච්ඡා කරන්න හරි ඔය කොයි එකකින් ආවත් ඉතින් එකම උත්තරේ තමයි දෙන්න වෙන්නේ. ඒතර මෙතන මම මේ තියෙන්නේ මම ලියපු එක. කාමාසව, භවසව, දිත්තාසව, අවිද්‍යාසව ලෙසින් ක්‍රියාත්මක වන ලෝභ, දිට්ඨි සහ මෝහ යන අකුසලයන්ගේ හැසිරීම ස්වභාව ආසය කුච්චකේ විභාග වේ. කුච්චකේ දුක 6යි. ඒවා පද වශයෙන් මෙහිමයි කියලා ඉතින් පද ටික නම් කියන්න වෙනවා. ආසවා ධම්මා, ලෝභ, දිට්ඨි, මෝහ යන ආශ්‍රව ධර්ම තිදෙන වෙති. නොආසවා ධම්මා ආසුව තිදෙන හැර ඉතිරි පරමාර්ථ ධර්මයෝ. එතකොට එතන එනවා සිත 89යි චෛතසික 49යි රූප 28යි. ඒක දැන් අපි කතා කළා. මේ ධර්ම ටික. ඊළඟට දෙවෙනි පදේ ගත්තාම තාසව දුකය ආශ්‍රවයන්ට අරමුණු වන හා අරමුණු නොවන ධර්ම විභාගය. මම දැන් මේ මගේ අදහසින් මම ලියලා තියෙන ආයේ පාළිය අරගෙනත් නැහැ. මොනවාක්වත් නැතුව දැන් මම මගේ අදහස ඉදිරිපත් කරගෙන යන්නේ මේ. දෙවෙනි දුකේ මොකද්ද කියන්නේ? ආශ්‍රවයන්ට අරමුණු වන සහ නොවන ධර්ම විභාගය. එමනම් සාසවා ධම්මා කියන එකේ අභිධේයාර්ථ ලෞකික සිත 81යි තත්සම්ප්‍රිත චෛතසික 52යි රූප 28යි. අනාසවා කිව්වම ලෝකෝත්තර සිත 8යි තත්සම්ප්‍රිත චෛතසික 36යි සහ නිවන. මොකද මීට එහා මට අනිවාර්යෙන් ලියන්න විදිහක් නැහැ. දැන් මෙහෙම ලියාගෙන ගිහිල්ලා හරි අන්තිමේවට වෙලා නැති වුණොත් ඉතුරුවාද මේ ලෙස විස්තර විය යුතුයි කියලා දාලා අඩු ගානේ අර මේ අභිධේයාර්ථ ටික හරි ලියලා තියන්න. තමන් අකුරු ලියන ස්පීඩ් එක එතකොට මතක් වෙන වේගය ආදී කරුණු මත ඉතින් තම තමන්ට ලියන්න පුළුවන් දිග ප්‍රමාණය තීරණය වෙනවා. ඉතින් ඔක්කොම ලියා ගන්න බෑ වගේ නම් අර වගේ එක්ක ඉඩ තියලා ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි එහෙම වුණොත් ආපහු මුකුත්ම ලියෙන්නේ නැති වෙන්නත් පුළුවන්.
ඒ නිසාවෙන් අඩුතරමින් අභිධේයාර්ථය හරි ලියලා තිබ්බනම් මේ පදේ මෙහිමයි කියලා ඒක හරි වටිනවා. තුන්වෙනි එකට ආසව සම්පයුක්ත දුකේ කියලා ගත්තත් මේ විදිහට කෙටියෙන් විස්තර කරගෙන එන්න පුළුවන්. මම මේ තා කෙටියෙන් මේ ටිකට ආවේ මොකද පද 6ක් මට කතා කරන්න තියෙන නිසා. හතරවෙනි පදේ ආසව සාසව දුකේ ආශ්‍රවයන්ට අරමුණු වන ධර්ම අතරින් ආශ්‍රව වන සහ නොවන ධර්ම විභාගය. අර මම ඒවත් ඒ විදිහට ලියලා කිටි කරගෙන ඉන්නේ ඉස්සරහට. ආසවාචේව ධම්මා සාසවා කිව්වම ලෝභ දිට්ඨි මෝහ යන ආශ්‍රව තිදෙන. සාසවාචේව ධම්මා නොචාසවා කියලා කිව්වම ලෞකික සිත 81යි ආශ්‍රව වර්ජිත තත් සම්පයුක්ත චෛතසික 39 රූප 28යි. දැන් එතකොට මට මෙතනදී කියන්න වෙනවා මෙම දුකෙන් බැහැර වූ ධර්ම වන්නේ නැත්නම් දුක මුක්ත ධර්ම වන්නේ නවලෝකෝත්තර ධර්මයෝ කියලා. දැන් සමහර අයට මේ වෙනකොට කාලය ඉවර වෙලා ඇති. එහෙම වුණොත් මේකේ අභිධේයාර්ථය හරිය ලියලා දෙලා ඉදිරියට යන්න ටක් ගාලා. එහෙම තැනකදී ඉතින් කියන්න පුළුවන් ඉතිරි පදද මේ ලෙස විස්තර විය යුතුය කියලා හරි ලියලා තියන්න. එතකොට ඉතින් පොඩි සාහනයක් හරි තියෙනවා. හැබැයි ඉතින් මාකින් ස්කීම් එකේ හරියටම ස්ටඩිවම ලකුණු මම දාලා තිබුණොත් එහෙම ලකුණු හම්බීම නැති වේවි. නමුත් අර මොනවද ප්‍රශ්න පත්‍ර බලන එක්කිනාගේ ජජ්මන්ට් එක අනුව ලකුණු ලැබෙන්නත් පුළුවන්. ඒකට ඒකේ පද 6 ඒ විදිහට ගැලපුවා නම් එච්චරයි කරන්න තියෙන්නේ. මේවා ඍජු ප්‍රශ්න. ඊළඟට 6 වෙනි එක දස්සනේන පහතබ්බා හේතුකා ධම්මා හා භාවනාවේ පහතබ්බා හේතුකා ධම්මා විවරණය කරන්න. වෙන්න පටල ගන්න ප්‍රශ්නයක් මේක. මොකද මේක අභිධේයාර්ථ ගලපද්දි හරියට අවබෝධය නැති එක්කෙනා පටල ගන්න තැන තියෙනවා. දැන් මොකද්ද ප්‍රශ්නේ අහන්නේ? දස්සනේන පහතබ්බ හේතුකා ධම්මා සහ භාවනායේ පහතබ්බ හේතුකා ධම්මා විවරණය කරන්න. හරිනේ. දැන් ඉතින් මේක හේතුකා ධම්මා කියන වචනේ හරියට තේරුම් ගත්තේ නැති අය මේ ප්‍රශ්නේ හොඳටම වරද්දනවා. කොහොමද ඒක අපි ලියන්නේ? සෝතාපට්ටි මාර්ග ඥාන දර්ශනයෙන් ප්‍රහාණය කටයුතු හේතු ඇත්තා වූ නිස්සත්ත්ව නිජ්ජව පරමාර්ථ ධර්මියෝ මෙම පදයට ගැනී. එහෙමනම් එතන මං පදනම් දෙකක ලිව්වා සමුච්ඡේද ප්‍රහාණය වන අවස්ථාවේ තියෙන ටිකයි අපායගාමී ශක්තිය ප්‍රහාණය වෙන අවස්ථාවයි කියලා දෙකකට අරගෙන තමයි මම උත්තරේ ගැලපුවේ. ඒ අනුව සමුච්ඡේද ප්‍රහාණය වෙනවා ditthිගත සම්පයුක්ත සිත් 4යි එහි යෙදෙන චෛතසික 21යි විචිකිච්ඡා සිතයි එහි යෙදෙන චෛතසික 14යි. කොහොමද ඒවා ගත්තේ? චෛතසික ගාන හරියට මනලා ගන්න ඕනේ. චෛතසික 21 කියලා ගන්නකොට එතකොට තව චෛතසික 6ක් අයින් කරන්න එපායි. මොනවද අයින් කළේ? මානියයි, දෝස 4යි, විචිකිච්ඡාවයි. විචිකිච්ඡා සිතේ චෛතසික 14යි කියලා ගන්නකොට මොකද විචිකිච්ඡා සිතේ ඔක්කොම චෛතසික 15ක් තිබුණා. ඒකෙන් මෙතන ගත්තේ 14 නම් විචිකිච්ඡා සිතේ මෝහය හැර ඉතුරු ටික තමයි සමුච්ඡේද ප්‍රහාණය කියලා අරගන්නේ. අපායගාමී ශක්තිය ප්‍රහාණය වෙන කියනකොට සිත් 6යි චෛතසික 25යි. එහෙනම් සමුච්ඡේද ප්‍රහාණය වෙනවා සිත් 11කුත් චෛතසික 27යි. හැබැයි විචිකිච්ඡා සිතේ මෝහය හැර කියලා තින් දාන්න තව ඉතින් මේකට චෛතසික 27 නෙමෙයි 25යි 27ක් ගත්ත හැකි. හැබැයි ඒක අර උඩ තියෙන විදිහට යෙදෙන්න ඕන. මෙතන අපායගාමී ශක්තිය ප්‍රහාණය වෙන්නේ චෛතසික සිත් 6යි කිව්වහම මේක පැහැදිලිද? ඒ කියන්නේ අනිත් සිත් වලට ඒතර මොකද උනේ?
ඒක සමුච්ඡේද ප්‍රහාණය. මොකද ඇහුන්නේ? දැන් අනිත් එකේ අනිත් සිත්වල අපායගාමී ශක්තිය තියෙනවා. ශක්තිය සම්පූර්ණයෙන්ම අපායගාමී ශක්තිය නැතුව යනවා. ප්‍රහාණය වෙනවා. ඉතිරි සිත් ටික තියෙනවා. මොනවද ඉතිරි සිත්? ඒ 6 ඇරෙන්න අනිත් සිත්. හොඳයි දැන් මේ කාගෙනද අපි මේ කතා කරන්නේ? දස්සනේන පහතබ්බා හේතුකා කියලා කිව්වහම කොයි එක්කෙනාට අදාළ ස්වභාවයක්ද? සෝවන් මාර්ග. සෝවන් මාර්ග සිත්. සෝවන් මාර්ග. සෝවාන් මාර්ගස්ථයට අදාළවයි මේ සෝවාන් එහෙම නැත්නම් පලස්තය කිව්වත් කමන්නේ. ඒගොල්ලන්ට අදාළ කතන්දරේ මේ කතා කරන්නේ. එතකොට මෙතන සිත් පහක්ම සමුච්ඡේද ප්‍රහාණය වෙලා ඉවරයි සෝවාන් වෙනකොට. එතකොට තව අකුසල සිත් වලින් ඉතුරු වෙන්නේ සිත් 7යි. ඒ 7න් මෙතන 6ක් අරගන්නවා. මොකද්ද 7 වෙනි සිත උනේ? උද්දච්ච සහගත. ඇයි ඒක මෙතනට ගත්තේ නැත්තේ? හේතුකා ධර්මයන් හේතු අපායගාමී ශක්තියක් නැහැ. ඒකේ අපාය මේක ප්‍රතිසම් විපාක දෙන්නේ නැති නිසා. හරි එතකොට දෙවෙනි පදේ අරගන්න. භාවනායේ පහතබ්බ හේතුකා ධම්මා. සකදාගාමි අනාගාමි අරිහත් නම් වූ මාර්ගත්‍රයෙන් ප්‍රහාණය කටයුතු හේතු ඇත්තා වූ නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ධර්මයෝ මිහි ගැනෙනවා. මම ඒක ඒ මාර්ගයට අනුකූලව භාවනා පොතේ තිබිච්ච විදිහටම ගත්තා. සකදාගාමි මාර්ගයෙන් තුනී කිරීමෙන් ප්‍රහාණය කටයුතු වූ ඖදාරික දිට්ඨිගත විප්‍රයුක්ත සිත් 4යි ඖදාරික ද්වේෂ මූල සිත් 2යි. එතන සමුච්ඡේද ප්‍රහාණයක් නෙමෙයි තුනී කිරීමක් උනේ. අනාගාමි මාර්ගයෙන් නිර්වශේෂයෙන් ප්‍රහාණය කටයුතු වූ කාමරාගයෙන් යුක්ත වූ දිට්ඨි විප්‍රයුක්ත සිත් 4යි ද්වේෂ මූල සිත් 2යි. අරිහත් මාර්ගයෙන් නිර්වශේෂයෙන් ප්‍රහාණය කටයුතු වූ රූප රාග අරූප රාග මානුද්දච්ච අවිජ්ජා සමග යෙදුනා වූ දිට්ඨි විප්‍රයුක්ත සිත් 4යි උද්දච්ච සාගත සිතයි. මේ ඔක්කොම සලකලා තත්සම්පයුක්ත චෛතසික 25යි. මොනවද 25 උනේ? දිට්ඨි විචිකිච්ඡා වර්ජිත සහ උද්දච්ච සිතේ මෝහය වර්ජිත. පැහැදිලි දෙයකට පිළිතුර ඊට එහා මොනවා හරි ලියන්න තියනවද? හරි ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නය. දැන් ප්‍රශ්න 5යි ලියන්න ඕනේ. මම සාකච්ඡා කරන නිසා ප්‍රශ්න ඔක්කොම සාකච්ඡා කරනවා. 7 වෙනි ප්‍රශ්නයේ කෙටි ප්‍රශ්න අහන්නේ තාන කුසලතා පටිසන්තාර පග්ගහ ආපත්‍ති කුසලතා යන පද පැහැදිලි කරන්න. පද 4ක් දීලා පැහැදිලි කරනවා. මේ පද 4ම අරගෙන තියෙන්නේ සුත්තන්ත මාතිකාවලින්. බොහෝ විට සුත්තන්ත මාතිකාවල මේ වගේ කෙටි ප්‍රශ්න ඉලක්ක වෙන්න පුළුවන්. ඒතර කොහොමද අපි තාන කුසලතාවේ ලියන්නේ? ඒ ධර්මයේ ඉපදීමට හේතුව ප්‍රත්‍ය සමුදය නිදානේ කාරණේ මේ කොයි එකකිනුත් මේ ගම්ම්‍ය වෙන්නේ එකම අර්ථය. අවබෝධ කර ගැනීමේ දක්ෂතාවය හේවත් ප්‍රඥාව මේන් අදහස් කෙරේ. එතකොට එසේ දැන ගැනීමක් ඇතිවන ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල සිත් 4යි මහා ක්‍රියා සිත් 4යි අභිඥා සිත් 2ට යන මේ සිත් 10 යෙදෙන ප්‍රඥා චෛතසික තමයි අභිදේයාර්ථ වෙන්නේ. සිත් එහෙම නෙමෙයි මේකේ අභිදේයාර්ථ වෙන්නේ ප්‍රඥාව. ඥාන කුසලතා. ඒක දැනගන්න ඥානය. ඒ කියන්නේ ප්‍රඥාව. මොකක්ද දැනගන්නද? ඒ ධර්මයේ ඉපදීමට කියන්නේ ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්තගමාය. ඔය විදිහට යන්නේ ඒක. එතකොට අන්නේ කාරණේ දැනගන්න හැකියාව තියෙනවා නම් තාන කුසලතා කියලා හඳුන්වනවා ඒක. ඊළඟට දෙවෙනි එක මට ලියන්න මතක තිබුණේ මෙච්චරයි. ඊළඟට පටිසන්තාර.
ධම්මපටිසන්තර ආමිස පටිසන්තර නම් වූ පිළිසඳර පැවැත්වීමේ ස්වභාවය හේවත් ආමිසයෙන් හා ධර්මයෙන් සංග්‍රහ කරන බවයි. මට මේ පටිසන්තර වචනේ මතක් වෙනවා මේ මම ඇසුරු කරන එක පන්සලක් තියෙනවා. මම කොයි වෙලාවෙ පන්සලට ගියත් ස්වාමින් වහන්සේ මේ වෙලාවෙම මහත්යත් ඒකක් බොමුද කියලා ආමිස පටිසන්තරයත් එක්කම තමයි සාකච්ඡා කරන්නේ. හරි එතකොට ධම්මපටිසන්තර ආමිස පටිසන්තර නම් වූ පිළිසඳර පැවැත්වීමේ ස්වභාවය හේවත් ආමිසයෙන් හා ධර්මයෙන් සංග්‍රහ කරන බවයි. දැන් මම මෙතනදී අර මේ පොඩි කැටයමක් දැම්මා සති කුම්භ ජාතකයේ හොඳ ගිරවා විසින් රජු සැලකුව ආකාරයේ උදාහරණයි කියලා. ලාභේක්ෂාවෙන් තොරව උපකාර කිරීම. දැන් මේ වගේ එකක් දාපුවම මට ගොඩාක් දීර්ඝව ලියනේම නවත්ත ගන්න පුළුවන්. මොකද එතකොට උත්තර පත්‍රයේ බලන එක්කෙනාට පැහැදිලි අවබෝධයක් තියෙනවා මේ මනුස්සයට මේක තේරෙනවා කියලා. හැබැයි ඉතින් බොරු එහෙම ලියන්න යන්න එපා. මොකද එතකොටත් ලකුණු කැපෙනවා. ඊළඟට පුදුමහත් වත් පිළිවෙත් පිරීමේදී උපදින්නා වූ මහා කුසල මහා ක්‍රියා සිත් 16 සහ තත්සම්ප්‍රයුක්ත චෛතසික 38 අභිදේයාර්ථ වෙනවා පටිසන්තර කිව්වහම. එතනදී අර පටිසන්තර කුසලතා හරි මොකක් හරි කියලා ප්‍රඥාව විශ්මතු කළේ නැහැනේ පටිසන්තර ස්වභාවය. ඒ නිසා තමයි ඒක චිත්තෝත්පාද වශයෙන් ගන්නෙ. ඊළඟට පග්ඝහ. පග්ඝහ කියන්නේ වීරිය. දුක අර මොනවද මේ මොනවද ධම්මවවත්තාන වාරයේ අපි විග්‍රහ කරන් යද්දී ආවනේ. සම්පයුක්ත චිත්තචෛතසික ධර්මයන්ට රුකුල් දෙන්නා වූ පග්ඝහ වීරිය නම් වූ ධර්මයේ මේන් අදහස් කරයි. සහජාත ධර්මයන් උත්සාහවත් කිරීමයි පග්ඝහ නමි. අභිදේයාර්ථ ලෙස විරිය චෛතසිකය ගැනී. සමාහින්ද සර් අර පබ්බය කියන වචනේට පග්ඝහ කියනව නේද? පබ්බය? පබ්බ කියලා අර තියෙන පබ්බ අර සර් කිව්වේ පබ්බ. පබ්බ කියලා කියන්නේ කොටස කියන එකටනේ. ඒකම නීවරණ පබ්බය මොනවද ස්කන්ධ පබ්බය ඒ විදිහට නේ ආවෙ එතන. ඔව් සර් අර ඒකටත් පග්ඝහ කියන වචනයක් දානවනේ. මොකක්ද එතන එකක් ආවා මේ වෙන එකකට යොදන්න පුළුවන් තැනක. ඒ නිසා පබ්බය කියන එක පග්ඝහ කියලා ගන්න එපා. පග්ඝහ කියන්නේ හැම වෙලාවෙම වීරිය. අපි අර මේ මොනවද ධම්මවත්තාන වාරයේ කරද්දී අර 17 ආකාරයකට බෙදද්දී 17 වෙනි එකට ගත්තේ ඒකනේ පග්ඝහෝ හෝති අවික්කේපෝ හෝති කියලා. ඉතින් ඔන්න මෙතන තව දාත හැකි මොනවද සම්මප්පදාන වීර්ය මේන් අදහස් කරේ කියලා අරගත්ත හැකි. ওই විදිහින් තව දෙක තුනක් එකව කරන්න ඕන නම් පුළුවන් වෙලා තියෙන කෙනෙකුට. ඊළඟට එතන ආකාර හතරම ලියන්න වෙලා නැත්නම් මොනවද කියන්නේ මේ අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය ආදී වශයෙන් වූ සතර ආකාරය. අන්න මේ විදිහට හරි ගලපන්නේ. හතරම ලියා ගන්න ඉන්න නැත්නම් එකක් කියලා ආදී කියන වචනේ දාන්න. ඊළඟට හතරවෙනි කැලල ආපත්‍ය කුසලතා. වික්කු වික්කුණී උභය පක්ෂයට සංවරය පිණිස වදාළ සිකපද බිඳීමෙන් වන වරද ආපත්‍ය නම් වෙයි. අන්න මම මෙතන පොඩ්ඩක් හඳුන්වගෙන එනවා ඉස්සරහට. මොනවද ආපත්‍ය කුසලතා කියන්නේ? ආපත්‍ය කියන්නේ මොකක්ද කියලා හැඳින්වුවා. භික්ෂු භික්ෂුණී කියන දෙපාර්ශ්වයට ඔවුන්ගේ සංවරය පිණිස තථාගතයන් වහන්සේ විසින් වදාළ යම් කිසි ශික්ෂාපද තියෙනවානේ. අන්නේ ශික්ෂාපද බිඳීමෙන් සිදුවන වරදට තමයි ආපත්‍ය කියලා කියන්නේ. එහෙමනම් එවැනි ආපත්‍යක් සිදු වූ කල එවැන්නක් සිදු වූ බව අවබෝධ වන ප්‍රඥාව තමයි ආපත්‍ය කුසලතාව කියලා කියන්නේ. මොකද වැරද්දක් වුණා කියලා තමන් දැනගන්න එපායි. ඔක අමතක වෙනවට තමයි ඔය හැම මේ මොනවද පොය කරනවා කියලා දවස් 14න් 14ට මේ විනය පද නැවත ආවර්ජනය කරන්නේ.
සීලය නිවැරදිව තියාගන්නට පහසු වීම පිණිස. එතකොට එසේ දැන ගැනීමක් ඇතිවන ඥාන සම්පයුක්ත මහා කුසල් 4ද මහා ක්‍රියා 4ද යන සිත් 8හි යෙදෙන ප්‍රඥා චෛතසික 8 දෙන. අන්න දැන් මෙතන කෙලින්ම අරගන්න ප්‍රඥා චෛතසික කුසලතාවක් ගැන කතා කරන නිසා. ආපත්‍ති කුසලතාව වරද හඳුනා ගන්න නම් නුවණ යෙදිලා තියෙන්නට ඕනේ. ආපත්‍ය ස්කන්ධ 7ක් තියෙනවා. ඇවත් කියලා කියන්නේ මේකද? ඇවත්. ඔව් ඇවත් කියන්නේත් මේකම තමයි. ඒ ඇවත් ආකාර 7ක් තියෙනවා. පරාජිකාපත්‍ති, සංඝාදිශේෂාපත්‍ති කියන්නේ. පාචිත්‍යාපත්‍ති, පාටිදේශනීයාපත්‍ති, දුක්ඛටාපත්‍ති, දුබ්බාසිත කියලා 7ක් තියෙනවා. පාරාජිකාපත්‍තියක් කියන්නේ බරපතල වැරැද්දක්. ඒක මේ වැරැද්ද කළොත් මොනවද මේ ශාසනයෙන් අයින් වෙන්න වෙනවා. හරි මොනවද ඒවට පරාජිකා වුණා භික්ෂුභාවයෙන් පෙරදුනා. හරි එතකොට ඒකේ විපාකයේ තමයි මේ භවයේදී නැවත උපසම්පදාව ගන්නට හෝ එහෙම නැත්නම් උත්තරී මනුස්ස ධර්ම ලබන්නට හෝ හැකියාවක් නැති වෙනවා. එතන මම කියන්නේ දෙකක් තියෙනවා. ක්‍රියාසිට රහත් වේවනේ. එතන මේ ප්‍රඥා මොකද? ආපත්‍ය කුසලතාවේදී අපි අරගන්නේ ප්‍රඥා චෛතසිකේ. මොකද ඒ ආපත්‍ය සිදු වුණා කියලා අවබෝධ කර ගැනීමේ නුවණ කියලා ගන්න හැම වෙලාවෙම ප්‍රඥාව. ඒකයි තියෙන්නේ දුක්ඛ සත්‍යෙදනේ. ආපත්‍ය කුසලතාවයේ හැම වෙලාවෙම දැනගන්නේ කාමාවචර කුසලයකින්නේ. එහෙම නැත්නම් අභිඥානේ. නෑ මෙතන අභිඥා අරගෙනත් නෑනේ. මහා කුසල 4යි මහා ක්‍රියා 4යි නේ අරන් තින්නේ. ඒ ඔක්කොම ලෞකික සිත්නේ. මහා ක්‍රියානේ. ලෞකික. සමාවෙන්නස. ඔව්. සුත්තන්ත මාතිකාවලදී අර නිස්සත්ත්‍ය දිට්ඨිය පරමාර්ථ ධර්ම වශයෙන් කියලා කියන්නේ නැහැ නේද? මොකද දැන් මෙහෙම මේ ආපත්‍ය කුසලතාව වගේ කෙලින්ම පරමාර්ථ ධර්මයක් ඉලක්ක වෙච්ච තැනකදී කියන්න පුළුවන්. නමුත් සමහර ඒවා පරමාර්ථ ධර්ම ඉලක්ක නොවි පොදු ස්වභාවය ගැන කතා කරන අවස්ථා තියෙනවානේ. එහෙම තැනකදී අපි එහෙම ගත්තේ නෑනේ. ඒක තිබුණේ නැහැ සර්. ඔව්. මොකද නිස්සත්ත්‍ය නිජීව යොදන්නෙම පරමාර්ථය හඳුන්වද්දී. පරමාර්ථ නොවන එක කබිදෙයාර්ථ වෙන තැනකදී අපි ඒදී එහෙම කලේ නැහැ. එතකොට බුදුයේ සාමාන්‍යයෙන් මොනවද සුත්තන්ත මාතිකාවේදී ඒ විදිහට ගත්තේ නැහැ. ඒක අර සූත්‍ර පිටකයෙන් අපි එක්කව කරගත්ත කොටස් නිසා ඒ සූත්‍ර පිටකයේ තියෙන ආකාරයටම තමයි විස්තර කරලා තියෙන්නේ. එතකොට දැන් ඔන්න පළවෙනි කොටස ඉවරයි. පැය එකමාරක කාලයක් ඒකට යෙදිලා තියෙනවා. යෙදෙන්න තියෙනවා. ඒ අනුව ඒ විනාඩි 15ක ටාගට් කරලා ඔයගොල්ලෝ උත්තර ලියලා පුරුදු වෙලා තියන්න. ඊළඟට අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රයත් බලමු. ඔයගොල්ලෝ මං හිතන්නේ මේවට මේ උත්තර ලියන්න try කරලා හරි තියෙන්න ඇති නේද? ඔව් සර්. ලියලා. ඔව් සර්. try කළා. හරි. ඊළඟට දෙවෙනි කොටස ධම්මසංගණී ප්‍රකරණයෙන් අහන්න. අභිධර්මයේ බුද්ධ භාෂිතයක හේතු සාධක සහිතව සනාත හෝ අනාත කරන්න. ගමනායක මහත්මිය මයික් එකක් ඕන් වෙලා තියෙනවා. ඒකෙන් කෝ එක එනවා. හරි කොහොමද කියන්නේ අභිධර්මයේ බුද්ධ භාෂිතයක හේතු සාධක සහිතව සනාත හෝ අනාත කරන්න. ක්‍රම දෙක කැමති විදිහකට කරන්න පුළුවන්. එක්ක මේ ප්‍රකාශය සනාත කරන්න පුළුවන් නැත්නම් අනාත කරලා දාන්න පුළුවන්. බුද්ධ භාෂිතයෙන් අනාත කියන්නේ බුද්ධ භාෂිතයෙන් නොවේ කියන එකද? අභිධර්මයේ බුද්ධ භාෂිතයකි හේතු සාධක සහිතව සනාත කරන්න. සර් කියන්නද ලියපු එක?
කියන්න බලන්න. කවුරු හරි ලියපු කෙනෙක් කියන්න බලන්න. ඒක ටික විස්තරාත්මකව ලිව්වා. පිටු එකමාරක් විතර ගියා. මට ප්‍රශ්නයක් නැහැ. කොච්චර විස්තරාත්මක ලිව්වත් මම කියන්නේ විනාඩි 15 ඉවර කරගන්න කියලා. එක පළවෙනි කාරණය ගමනායක මහත්මිය ඔබගේ මයික් දෙකක් ඕන් වෙලා ඇති. එක ළඟ දෙකක් ඇති. ඒකයි ඔය එක්කෝ වෙන්නේ. වෙන කවුද ලිව්වේ එකට? කොහොමද අපි මේ කොහෙන්ද පටන් ගන්නේ? මේකට උත්තර කොහෙද තියෙන්නේ? අටුවාවේ තියෙන මේ සංඥාපනේ ප්‍රධානව තියෙනවා. අටුවාවෙන් හොයාගන්න පුළුවන්. එහෙම ලිව්වස අභිධර්මයේ බුද්ධ භාෂිතයේකි. නමුත් අභිධර්මයේ බුද්ධ භාෂිත නොවේ මතයක් පවතී. ඒට හේතුව අභිධර්මයේ තුල නිදානයක් නොමැති වීමයි. එනම් බුද්ධ භාෂිත නම් සූත්‍රාන්තවල ආරම්භ කොට තියෙන ආකාරයට ඒවම් මේ සුතං ඒකන් සමයන් භගවා සාරත්‍ය විත්ති අනාථපිණ්ඩික සාරාමී ලෙස නිදානයක් තිබිය යුතු බවය. නමුත් මේ මතය නිවැරදි නැත. හේතුව නිදාන නැති සූත්‍රාන්ත ඇති බැවිනි. ජාතක කතා සුත්තන්ත නිපාත ධම්මපද ආදී නිදාන නැති බැවිනි. ඊට පස්සේ අභිධර්මයේ බුද්ධ භාෂිතයයි කීමට හේතු වන්නේ කියලා දැන් එතකොට පළවෙනි වාක්‍යය ලිව්වේ මොකක් සඳහාද? බුද්ධ භාෂිතයයි තහවුරු කිරීම. අපි ගිය සුමානේ සාකච්ඡා කරපු ඒ ටික හරිද? හරි නේද? ඒක තමයි ඉතින් ඒකම තමයි මම මෙතෙන්ට අරගත්තේ. ඒ ටිකෙම තමයි මම මේකත් උත්තර දෙන්නේ ඉතින්. අභිධර්මයේ බුද්ධ භාෂිතය කීමට ඇති සාක්ෂි ටික මම අරගෙන පෙන්නනවා. ඒ අනුව මේක බුද්ධ භාෂිතයක් කියලා ඔප්පු වෙන්න. බුද්ධත්වයෙන් සත්වන වස තව්තිසාවේ දේශිත අභිධර්මයේ මිනිස් ලෝකදී සරියුත් හිමි ලවා වාචනා මාර්ගයට නගා භික්ෂුන් අතර පැතිරවීමේ ඒ කියන එක විස්තර වෙලා තියෙන එක වෙන එක සාක්ෂියක්. දෙවෙනි එක ප්‍රථම සංගීතයේහි ධර්ම හා විනය පමණක් සංග්‍රහ වූ බව පැවසුවද ඒ සූත්‍රයන්හි මොනවාද මෙතන ධම්ම සහ මොනවාද ධර්ම සහ විනය කියලා කිව්වහම ඒ සංග්‍රහ වෙච්ච සූත්‍රයන්හි හා විනය ග්‍රන්ථවල අභිධර්මයේ ගැනත් සඳහන් වෙලා තිබුණා. එහෙමනම් මේ බුද්ධ කාලයේ තිබිච්ච දේවල් වලම අභිධර්මයේ සඳහන් වුණා නම් ඒක බුදුහාමුදුරන්ගේ දේශනයක්මයි. ඊළඟට මහා වග්ගපාළියෙහි දක්වා ඇති පරිදි ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ සතු වේතු ගුණාංග. ඒ අතරේ අභිධර්ම දැනුමක් තියෙන්න ඕනේ කියලා තියෙන එක. හරි? දැන් මහා වග්ගපාළිය කියන එක විනය පිටකයට අයත් එක. එතකොට ඒකේ සඳහන් වෙලා තිබ්බනම් මෙහෙම ඒ කියන්නේ අභිධර්මයේ කියන එකත් ඒ කාලෙම ඉඳලා තිබිච්ච එකක්. මජ්ක්‍ධිම නිකායේ මහා ගෝසිංගවන සූත්‍රයේදී සහ ගුලිස්සානි සූත්‍රයේදී අභිධර්මයේ ගැන සඳහන් වෙලා තියෙනවා කෙලින්ම. මේ භික්ෂූන් අභිධර්මයේ සාකච්ඡා කරමින් ඉන්නවා කියලා එතන සඳහන් වෙනවානේ. එහෙමනම් ඒක ඒ බුද්ධ කාලයේම අභිධර්මයේ සාකච්ඡා වුණා නම් ඒක බුද්ධ භාෂිතයක් කියලා කියන්න සාධාරණයි. ඊළඟට මන්තානි පුත්ත තිස්ස තෙරණුවෝ බුදුරජුන්ගෙන් ධම්මකතික භික්ෂුන් අතර අගපතැන්පත් ලැබීම. එතකොට ගෝසිංගවන සූත්‍රයේදී කියනවා ධර්මකතිකයෝ වන්නේ ආභිධම්මිකයෝමයි කියලා. ඒ අනුව මෙතන ධර්මකතික භික්ෂුන් අතර අගතැන් ගත්තා කියලා කියන්නේ ඒ ආභිධම්මික භික්ෂුවක් වගේ පිළිගත්ත බව. එහෙමනම් අභිධර්මයේ බුද්ධ භාෂිතයක් හැටියට ඒ කාලේ ඉඳලම තිබිලා තියෙනවා. ඊළඟට සරියුත් හිමි විසින් දේශිත මහා නිද්දේශයේ ධම්මසංගණී පාඨ 26ක් සහ විභංග පාඨ 17ක් ඇතුළත් වෙලා තියෙන්නේ. ඒවා ඒ වෙනකොට දේශනා වෙලා තිබිච්ච නිසා. එහෙමනම් අභිධර්මයේ කියන්නේ බුද්ධ භාෂිතයක්ම තමයි. මේ විදිහට තව කරුණු ගොඩාක් අපිට ඕනනම් කියන්න පුළුවන්. තව එකක් තිබේ. සර්වේ ඒක අභිධර්මයේද මහා කච්චායන බුදුහාමුදුරුවෝ අර එක්තරා අවස්ථාවකදී අර ධර්මය දේශනා කරන අතර මාතෘකාවක් තබලා නැගිට ගිය අවස්ථාවක මහා කච්චායන තෙරණුවෝ
ගෙන් හිටපු වික්ෂුන් වහන්සේලා අර එතන මේ මාතෘකාව නැවත වදාන ලෙස කිව්වම ඒක අභිධර්මයේද නැත්නම් වෙනත් සුත්තන්ත මාතික මේ හරිද? ඒක සූත්‍රාන්ත කොහොමද ඔබ කොහොමද ගලපන්නේ? ඒක අභිධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශිතයි කියන එකට ගලපන්නේ කොහොමද? ඔන්න අභිධර්ම කරුණක් ඉස්මතු වෙච්ච තැනකදී ඒක මෙහිමයි කියලා කිව්වනම් අන්න එහෙම හරි ගලපන්න පුළුවන්. එහෙම නැතුව නිකම්ම කොහේ හරි තියෙන කතන්දරයක් ගලපන්න බෑ. මෙතන කෙලිම ප්‍රශ්නේ අහන්නේ අභිධර්මයේ බුද්ධ භාෂිතයක් කියන එක ඔප්පු කරගන්නට ඕනේ. සර් තවත් එකක් සර් කිව්වා නේද අර ගෙජ්ජිය ව්‍යාකරණ එකේද කොහෙද සර් කිව්වා ඒකෙන් සඳහන් වෙන්නේ අභිධර්මයේ තමයි එතන තියෙන්නේ කියලා. මට මතක නෑ සර්ම කිව්ව පාඩමක. සර් කතාවත් උපකරණය විහිුනේ ලිව්වෙත් ඒ ධම්මසංග මේ සංගායනාවෙන් පස්සේනේ. ඔව් එතකොට කතාවත් ප්‍රකරණය කියන එක මොග්ගලීපුත්ත තිස්සාමුදුරුවෝ ලියපු එකක් නේ. හැබැයි ඒක මොග්ගලීපුත්ත තිස්සාමුදුරුවෝ ලිව්වේ බුදුරජාණන් වහන්සේ මාතෘකා තිබ්බ ආකාරයට තමයි. නමුත් පොත ප්‍රකරණයේ හැටියට ගත්තා නම් ඒක ප්‍රකරණයක් විදිහට විකාශය කළේ මේ පසු කාලීනව වෙනත් රහතන් වහන්සේ නමක් නේ. එතකොට ඒක අරගෙන ඒක අභිධර්මයේ බුද්ධ භාෂිතය කියලා ගන්න එක චුට්ටක් සාධාරණ මදි. මේ විදිහට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම සංඥාපනයේ කීප වතාවක් කියවන්න. ඒකේ තියෙන ඒවා සාරාංශගත කරලා මතක තියාගන්න. ඒවා විශේෂයෙන් ප්‍රශ්නයක් නම් එනවම තමයි. අර ඒකේ තියෙන්නේ අර මහා කත්යායන තෙරණුව ඒක බුදුහාමුදුරුවෝ ඊට පස්සේ කියන අර උන්වහන්සේ කියපු බුදුන් වහන්සේම කියපු පරිදි ඒක දේශනා කළා කියලා උන්වහන්සේට අර ඒක මට හිතා ගන්න බෑ මේ කල්යාණ වාකරණ ඇති ශ්‍රාවක මහණුන් අතර අගතන්පත් දුන්නා කියන්නේ බුද්ධ භාෂිතේම දේශනා කරපු නිසාද? එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කුමක් හෝ ධර්මයක් කච්චායන හාමුදුරුවනුත් ඒ ණය ක්‍රමය යටතේම විස්තර කරනවා කියන එක මිසක් අභිධර්මය කියලා ස්පෙસિෆයි කරලා නැහැ නේද? ඔව් ඒක. ඒ නිසා ඒක එතෙන්ට ගන්න එක සාර්ථක මදි. මේ බුදුදහමේ තව එක ලස්සන තැනක් තිබුණා මේ මටයි සූත්‍රේ මතක නැහැ. ඒක එක තැනක සඳහන් වෙනවා මේ එක්තරා දැන් දේවනිකායවල ආවිස ගොඩාක් කල් තියෙනවනේ. එතකොට පසු කාලීනව එක්තරා මේ ස්වාමින් වහන්සේ නම ධර්මදේශනාවක් පවත්වනවා. මේ ධර්මදේශනාව පවත්වන එක අහන්න මේ දෙවි ලෝකයේ දෙවියොත් වැඩම කරනවා. ඉතින් මේ දේශනාව කරලා ඉවර වුණාට පස්සේ ඒ දෙවි පුත්‍රයෙක් ඇවිල්ලා කෙලින්ම හාමුදුරුවන්ට කියනවා ස්වාමින් වහන්සේ ඔය කියපු මාතෘකාව යටතේ වූ දේශනය මා විසින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ුත් ඇහුවා ඒකත් ඒ දේශනාවත් ඔය වගේමයි කියලා. ඒ අනුව පැහැදිලි වෙනවා මේ ධර්මයේ කියන එක ඒ කාලේ කොයිතරම් සුන්දරව මේක නියම විදිහටම වාචනා මාර්ගයෙන් ආවද කියන එක. ඒ ණය ක්‍රම වරද්දන්න නැතුව ඒ ආකාරයට මේක දේශනා වුණා නේද කියන එක. හරි එතකොට මේකට ඔයගොල්ලෝ තව එකතු කරගන්න තියෙන ඒවා තව මේකට එකතු කරන්න කරුණු තියෙනවා. ඒවා මේ මොනවද අටුවාව සහ සංඥාපනය බැලුවොත් ඇතිනේ. සංඥාපනයෙන් අරගත්තා නම් ගොඩාක් ඒ කරුණු හොයාගන්න පුළුවන්. හරි ඊළඟ ප්‍රශ්නෙට යම් බලන්න. තමයි අරක අනිත් පැත්ත කරන්න පුළුවන්ද? අනාථ කරන්න පුළුවන්ද? ඒක අනාථ කරන්න කියලා තියෙනවා. හරි එක්ක මේක ස්ථිර කරන්න. එහෙම නැත්නම් මේක මොනවද කියන්නේ අනාථ කරන්න. කුජීතු කරලා දාන්න කියන්නේ. කොහොමද සේක? සර් වන්ගේ දේශනා කරේ අභිධර්මයේ කියලා ඒකත් මොකද ඇහුන්නේ? ධර්මීය සම්මර්ෂණය කරා කියන එක. හතරවන හතරවෙනි සතියේදී රුවන්ගේ වැඩ සිටීමෙන් ධර්මයේ සම්මර්ෂණය කළයි කියන එක. ඔව් ඒකත් අපිට දාන්න පුළුවන්. වාචනා මාර්ගය කියන්නේ අර කටින් කට එහෙම එන්නේ ඒකටද? වාචනා මාර්ගය කියලා ඔව් එහෙම තමයි. කටපාඩමේ ආපු දෙය කියලා ගන්නත් පුළුවන්. එහෙම තමයි ඒක ඉදලා තියෙන්නේ. ඔව්.
හරි ඊළඟේ ප්‍රශ්නේ මොකද්ද? ධම්මසංගණියෙහි අන්තර්ගතය පිළිබඳව විමසීමක් කරන්න. දැන් අපි ගිය සතියේ කතා කළේ අභිධර්මය පිළිබඳ ඒක මොකක්ද එකක්. මෙතන කතා කරන්නේ කෙලින්ම ධම්මසංගණිය ඉලක්ක කරලා. මේකත් කෙලින්ම සංඥාපණයෙන් ගත්ත ප්‍රශ්නයක්. කොහොමද අපි ඒක ලියන්නේ? මේ මම ලියපු උත්තරේ. ධම්මසංගණියෙහි අන්තර්ගත වන්නේ මාතිකා නාය යටතේ ධර්මතා පිරිසිදු දකීමට අවශ්‍ය මාතෘකා පද 350ක් සහ වේතන 350 කියලා ගත්තේ සුත්තන්ත මාතිකාවලුත් එක්කව කරලා. මේ මාතිකා අතරින් පළමු තික මාතිකාවට අදාළ කුසල අකුසල අව්‍යාකෘත යන ධර්මයන් ප්‍රභේදගත කර දැක්වීමට අදාළ ධර්මයෝ. ඔක තමයි ධම්මසංගණියේ තියෙන්නේ. මාතෘකා පද ටිකක් දීලා තියෙනවා. මේක පද 350 නොකිය 266 ලිව්වත් කමක් නැහැ. මොකද අභිධර්මයේ ඉදිරි විග්‍රහයන්ට අදාළ වෙන්නේ 266 විතරයි. හරි ඒකෙන් ධම්මසංගණිය ගොඩනැගිලා තියෙන්නේ කුසල ත්‍රිකය පදනම් කරගෙන විතරයි. අනිත් ත්‍රික එකක්වත් අත ගහලා නැහැ. අනිත් ත්‍රික ගැනත් ලියනවා නම් ওই විදිහම පොත් එක එක ගානේ ලියන්න ඕනේ එක එක ත්‍රිකයට. හරි ඊළඟට මේ ධම්මසංගණිය තුල පරිච්ඡේද ගාන චිත්ත විභක්ති, රූප විභක්ති, නික්කේප රාශි, අත්ුද්්වාර කියලා ආකාර 4කට කොටස් 4කින් විස්තර වෙනවා. මොකද මේ පරිච්ඡේද 4 විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. මේක අන්තර්ගතයෙන් කතා කරන තුල චිත්ත විභක්ති කියලා කොටසක් අන්තර්ගත කරනවා. රූප විභක්ති කියලා තව කොටසක් අන්තර්ගත වෙනවා. නික්කේප රාශි, අත්ුද්්වාර කියලා වෙන වෙනම එනවා. හරි ඊළඟට ධර්මසංගණියෙහි අන්තර්ගතය පිළිබඳ විමසීමක් කරන්න කියන එකෙදි දැන් තව ලියන්න වෙනවා අපිට සංඥාපණයෙහි දැක්වෙන පරිදි පෙළෙහි ආ සපනස් ධර්මයෝද සපනස් නාම ධර්මයෝද පෙළෙහි නොදැක් වූ ඒවා පණකයෝ නවයක්ද චතුර්විධ භූත රූපයෝද තෙවිසි උපාදා රූපයෝද යන 65ක් වූ නාම ධර්මද 27ක් වූ රූප ධර්මද වෙති. මෙහි පෙළෙහි ආ සපනස් ධර්ම හා ඒවා පණ 9 ලෙස දක්වන්නේ පළමු කුසල සිත සලකාගෙන පරෝපන්නාසක ධර්ම කියලා. අකුසල ධර්මද ඉහතනයි යටතේම අන්තර්ගතයි. මොකද ඒවා පස්සේනේ එන්නේ. හරි. මේ විදිහට තව මේක විනාඩි 15ක ප්‍රශ්න නිසා තව ටිකක් එකතු කරන්නත් පුළුවන් ඔයගොල්ලන්ට. හරි. ඊළඟට මේක සංඥාපනයේ දැක්වෙනවා මේ තියෙන විදිහට. ධම්මසංගණී සංක්ෂේපයෙන් දක්වනකොට සප්ත ප්‍රකරණි මේ බලන්න 10යි 20යි 29 වෙනි පිටුවේ බලන්න සංක්ෂේපේ මේ මොනවාද සංඥාපනී සප්ත ප්‍රකරණයෙන් අතුරෙන් පළමු වෙන ධම්මසංගණී ප්‍රකරණේ නමි ධම්මසංගණී යනු ධම්ම සංග්‍රහය යන අර්ථය ඇත්තේ සුමංගලා විලාසිනියෙහි ඒ ධම්ම සංග්‍රහයයි නම් කොට ඇත. මෙහිලා වන්න කියනවා. වේදනා සංඥා සංකාර විඥාන සංඛ්‍යාත චතුර්විධ නාමස්කන්ධ පරියාපන්නව චිත්තාංග විසින් ආ ස්පර්ශාදී සපනස් ධර්මයෝය පෙළෙහි නොයෙතිදු ඒවා පණක විසින් ගන්නාලද ඡන්දාදී නව ධර්මයෝය යයි 58ක් පමණ වූ නාම ධර්මයෝද චතුර්විධ භූත රූපයයි තෙවිසි උපාදා රූපයයි සත්විසි පෙදරුම් වූ භූත රූපදායෝද යන නාම රූප ධර්මයෝ සංග්‍රහිත වෙති. එලිම නික්කේප කාණ්ඩේ මේ කියලා තියෙන ටික. හැබැයි ඉතින් ඒක අර කතා කරගෙන තියෙන්නේ කුසල ධම්මයිගේ පළවෙනි පදයට අදාළව අනිත් ටිකත් අරගන්නට ඕනේ. හරි මේකත් කෙලිම මේ සංඥාපණයෙන් අරගත්ත ඍජු ප්‍රශ්නයක්. ඊළඟට පැහැදිලිද ඒක මේ විදිහට යමක් ගොඩ ගා ගන්න පුළුවන් නේද? සංඥාපණේ හරියට කියවලා සාරාංශගත කරලා තියාගන්න. ඊළඟ ප්‍රශ්නේ චිත්තුප්පාද කාණ්ඩයේ දෙවන කාමාවචර සිත පැහැදිලි කරන්න. දෙවන කාමාවචර සිත කොහොමද ඒතර පැහැදිලි කරන්නේ? දෙවන කාමාවචර කුසල සිත කියන්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංකාරික සිත. දැන් මේක හැබැයි කාමාවචර කුසලද අකුසලද කියලා නැහැ. ඉතින් මම කුසල කියලා හිතාගෙන උත්තර ලියනවා. ඒකට අකුසල සිත ගන්න පුළුවන් නේද? අකුසල සිතත් ගන්න පුළුවන්. එහෙමනම් ඒක ලියලා ඉන්න ඕනේ. මෙතන කතා කරන්නේ චිත්තුප්පාද කාණ්ඩයේ දෙවන කාමාවචර සිත කියලා.
ඉතින් ඒ සැකේ බේර ගන්න ඕන නිසා තමයි මම ඉස්සෙල්ලා සිත නම් කරගෙන ආවේ ඉස්සරහට. පොතට විදියට දෙවෙනි එක මේකනේ. ඔව් පොතේ තියෙන විදිහට දෙවෙනි එක මේ සිත තමයි. ඒ අනුව වැඩි ප්‍රවණතාව තියෙන්නේ මේ සිත ගැන තමයි මේකට ඉලක්ක වෙලා තියෙන්නේ. නමුත් මේ ප්‍රශ්නයක හදන වෙලාවේදී ඒක කුසල කියලා ලිව්වා නම් වඩා පිරිසිදුයි. එතකොට ඊළඟට මම ලියනවා මෙහි ඉදිරිපත් කිරීමද පළමු කුසල සිතට සමාන වන නිසා පෙය්‍යාල සහිතව දක්වා තිබේ. මොකද මේක ඔයගොල්ලෝ අරගෙන බැලුවොත් දෙවෙනි කුසල සිත පීලි 4කින්ද කොහෙද ඉවර කරලා තියෙනවා. පළවෙනි කුසල සිත පිටු ගාණක් විස්තර කරපු එක දෙවෙනි කුසල සිත විස්තර කරන්න අරන් තියෙන්නේ පීලි 4යි 4යි හෝ 5යි. හරි මේක ප්‍රශ්නට දාලා ඇත්තේ ඒ නිසාම තමයි. හරි ඒ නිසා තමයි මම මේ දෙවෙනි වාක්‍ය කිව්වේ මෙහි ඉදිරිපත් කිරීමද පළමු කුසල සිතට සමාන වන නිසා පෙය්‍යාල සහිතව දක්වලා තියෙන්නේ. එතකොට එහෙනම් පළමු කුසල සිතෙන් මට දැන් ඉතුරු ටික අරන් කියන්න වෙනවා. හරි එතකොට මට කියන්න වෙනවා මේකෙත් පුච්චාවක් තියෙනවා සමය නිर्देशයක් ධම්මුද්දේශයක් අප්පනා කියන මේ වචන ටික මම දන්නවා වගේ හරි කියන්න එපාය. ඒ නිසා ඒක ලියන්න වෙනවා. ඊළඟට විශේෂය තියෙන්නේ එම සිත සසංකාරික බව කියලා තියෙන එකනේ. සසංකාරේන කියලා තියෙනව නේද එතන? කියනවා සර්. ඒක තමයි විශේෂය. ඒක පැහැදිලිව ලියන්නට ඕන. ඊළඟට වේදනාව සෝමනස්ස බවද, භූමිය කාමාවචර බවද, ජාතිය කුසල බවද, ප්‍රඥාව යෙදී ඇති බවද දක්වලා තියෙනවා. රූපාරම්මණය ආදී ෂඩාරම්මන ඒ විට ගනිමින් ඇතිවිය හැකිය කියලාත් මම ලිව්වා. මොකද මෙතනත් රූපාරම්මණං වා, සද්ධාරම්මණං වා, ගන්ධාරම්මණං වා, රසාරම්මණං වා, පොට්ටබ්බාරම්මණං වා කියලා ඔක්කොම ටික කියනවනේ. ඊළඟට ධම්මුද්දේශය තුල පස්ස පංචකයේ සිට අවික්කේපේ දක්වා කාණ්ඩ 17ට අයත් ධර්මතා 56ද ඒවා පණ ලෙස දෙන ධර්ම 9ද යන පරෝපන්නාසක ධර්ම 65ම ලැබෙවුන්. මෙතන තව එක වචනයක් මට මිස් වෙලා තියෙනවා. චිත්තාංග ධර්ම කියන එක මිස් වෙලා තියෙනවා. යම් යම් දේවල් විස්තර කරද්දී අර නිරායාසයෙන් එන මෙතෙන්ට යෙදෙන මේ වචන වගේක් තියෙනවා. දැන් මේකේ මට මිස් වෙලා තියෙනවා චිත්තාංග ධර්ම කියන එක. පරෝපන්නාසක ධර්ම කියන වචනේ දැම්ම චිත්තාංග කියන එකත් ආවනම් තවත් ලස්සනයි. අර ඒ වගේ මේ වචන ඒවා කැටයන් හැටියට හරි ඉතින් යෙදෙන්න ඕනේ. හරි ඊළඟට තව එකක් මේක මට කියත හැකි අගහිත ගහන ආකාරයට චෛතසික 38ක් ලැබේ. මෙතන පරෝපන්නාසක කියලා ධර්ම 65ක් කියලා කිව්වට ඒ ටික අගහිත ගහන ආකාරයට චෛතසික 38යි. එහෙම නැත්නම් අපිට මේක කතා කරගන්න බෑනේ. මොකද මේ සංඝා වාරයත් එක්ක බලනකොට ඒක මොනවාද? ඒක වෙනස් වෙන්න පුළුවන්. චෛතසික වශයෙන් 38යි උපරිම ගන්න පුළුවන් අපිට. එතකොට පරෝපන්නාසක ධර්මයන්ගේ නිर्देशය පළමු කුසල සිතට අදාළව ගන්න ඕනේ කියලා කියන්න ඕනේ. සංග්‍රහ වාරයේද ශුන්්‍යත වාරයේද මෙහි එනවා කියලා කියන්නට ඕනේ. ඒවා පළමු සිත හා සමානව යෙදෙනවා කියලා. මොකද ඒකක්වත් ධම්මසංගණිය තුල පැහැදිලිව පෙන්නලා නැහැ පෙය්‍යාලෙන් දක්වලා තියෙන්නේ. එහෙමනම් අපි විභාගයේ ප්‍රශ්නයකදී උත්තරේලි විදිහට ලියනකොට අපි ඒවා දන්නවා කියලා ලියනා මේ තියෙන මම සිතත් දාලා තියෙනවා එතන. මෙච්චරයි තියෙන්නේ. රූල් 4යි. යස්මින් සමේ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හෝති සෝමනස්සාගත ඥාන සම්පයුත්තං සසංකාරේ රූපාරම්මණං වා පෙය්‍යාලං ධම්මාරම්මණං වා යං යං ආපනාරම්භ තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්කේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසල. දැන් මේ ඉමේ ධම්මා කුසල කියලා අන්තිම ටික එනකොට අර ඡේද 146ද කොහෙද වෙනකන් ඔක්කොම ටික එන්න ඕනේනේ. එතකොට එතන සංග්‍රහ වාරයේ තියෙනවා ශුන්්‍යත වාරයේ තියෙනවා ඒ ඔක්කොම ටික එන්නට ඕන. ඒවා ඉතින් ඒවා එන්න ඕනේ කියලා අපි ලියන්න ඕනේ. මොකද මේ විභාගෙ විතර ලියන එකනේ. තා මොනවද මේකට එකතු කරන්න තියෙන්නේ? සර් දුන්න නෝට් එක දැන් පාඩම් කරලානේ තියෙන්නේ. ඒකේ ඒ විදිහටම ලිව්වම වැරදිද සර්? ඉතින් විනාඩි 15කට මුතුමියට එක ෆොටෝකෝපි කරව ගන්න පුළුවන් නම් හරි. ඔව් ප්‍රැක්ටිස් කරලා තියෙන හින්දා පුළුවන් සර්. ජය වේවා. පස්ස පංචකේ ඥාන පංචකේ ඉන්ද්‍රියාට මාර්ග 5 බල 7 කුසල මූල 3 කර්මපත 3 ලෝකපාලක 2 යුගල 12 උපකාරක 2 යුගනන්ත 2 පිටි දුක කියලා ගන්න පුළුවන්.
ඔව් එහෙම පුළුවන් සර්. හැබැයි අර ශුන්්‍යත වාරයේ සංග්‍රහ වාරයේ ඒවට අත තියන්න බෑ. එහෙම ඒවා බෑ නිකන් ඒවත් ඕනේ. ඉතින් එහෙම ඒක වෙලාවක නිකන් එහෙම ඒක වෙලාවක නිකන් මෙතන වාක්‍යකින් 17ම ලියන්න යන්නේ නැතුව පස්ස පංචකේ ධානාංග පංචකේ ඉන්ද්‍රියාට ආදී කොටස් 17 කියලා ලියලා කෙටි කරගන්න. ලියලා ශුන්්‍යත වාරයේ සංග්‍රහ වාරයේ ඒක කෙටියෙන් ලියන්නේ කොහොමද? ඒක තමයි ටිකක් එතන තමයි හිර වෙන්නේ. ඉතින් ඒක මම ලිව්වේ එහෙම වාර දෙකක් තියෙනවා කියලා. ඒ නිසා ඒක ඒවා විස්තර කරන්න ගියේ නෑ. සංග්‍රහ වාරයේද ශුන්්‍යත වාරයේද ඉදී කියලා ලිව්වා මිසක් මොකද්ද සංග්‍රහ වාරයේ යෙදෙන ක්‍රමය මොකද්ද ශුන්්‍යත වාරයේ යෙදෙන ක්‍රමය කියලා ලිව්වේ නෑ. ඒ ටික ලිව්වා. ඒ ටික නම් ලියා ගන්න පුළුවන් සර්. ඒක තමයි එහෙම ලියා ගන්න. තව වෙලා තියෙනවා නම් මෙතන සංග්‍රහ වාරයේ පටන් ගන්න ඡේදයේ මුල පාඨය ලියා ගන්න පුළුවන් නම් ශුන්්‍යත වාරයේ පටන් ගන්න මුල ඡේදයේ ලියා ගන්න මුල වාක්‍යයේ පද 4 ලියා ගන්න පුළුවන් නම් තවත් වටිනවා. ඒ විදිහට තම තමාගේ මතකයට එන ආකාරය අනුව මේක ගලප ගන්න. මේක ලේසි ප්‍රශ්නයක්. ඒක අමාරු නෑ. හරිද? ඊළඟ ප්‍රශ්නයක් බලන්න. රූපකාණ්ඩයේ ආයතන දුකය හෝ ආරම්මන දුකය විස්තර කරන්න. දැන් මේ දෙකම ගැන මේ අහන්නේ. එක්ක ආයතන දුකය නැත්නම් ආරම්මන දුකය. දෙකෙන් එකක් ගැනයි අහන්නේ. හොඳද? එතකොට කොහොමද මේකට ලියන්නේ? පංචාරම්මන මූලික කර උද්දේශ සහ නිද්දේශ ලෙසින් දේශනා වී ඇති ආරම්මන දුක පරිච්ඡේදය දුක 25කින් යුක්තය. මම මේක මේ විදිහටම ඔක්කොම ටික ගලපලා එතන ලිව්වා. මේ මෙසේය කියලා මම මේ 25 හැදෙන විදිහත් කෙටි ක්‍රමයෙන් ළම ලියලා පෙන්නුවා. එහෙම නැත්නම් මේක රචනා විලාසයට ලියන්න ගියා නම් මට ගොඩාක් ලියන්න වෙනවා. ඒ අනුව ආරම්මනනේ ආරම්මන හැටියට දෙන්නේ රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන. ඒක පස් ආකාරයකට විග්‍රහ වෙනවනේ. පස්සේ ඇති වෙන පස්සේ සම්බන්ධව වේදනාව සම්බන්ධව සංඥාව, චේතනාව, චිත්තය සම්බන්ධව කියලා. එහෙමනම් මේ කියන රූපාරම්මනාදී පංචාරම්මණය පස්සාදී පංචකයේ තුල එකිනෙකක් විභේදනය වෙලා යද්දී 25 ආකාරයක් තිබෙනවා. හරිනේ. ඊළඟට ලියනවා මම කියන්නේ ආරම්මන දුකේ ගැන. හරි. මෙහිදී පස්ස පංචකයාගේ ඒ නාම ධර්ම සඳහා ආරම්මන වන රූප හා ආරම්මන නොවන රූප විභාග කර ඇත. උදාහරණ ලෙස චක්කු සම්පස්සේ සැලකූ කල්හි චක්කු සම්පස්සේට ආරම්මන වූ රූප කවරේද? රූපායතනයයි. චක්කු සම්පස්සේට ආරම්මන නොවූ රූප කවරේද? චක්කායතනයේ සිට කබලීකාර ආහාරය දක්වා වූ ඉතිරි රූප 26යි. ඕකනේ විස්තර වෙලා තියෙන්නේ. මෙලෙසටම චක්කු සම්පස්සජා දැන් බලන්න මම මෙතන කිව්වේ රූපය. ඒ කියන්නේ රූප මේ චක්කු සම්පස්සේට ආරම්මණය වෙන රූපය. ඊළඟට වේදනාව සංඥාව ඒවටත් මම කියන්නේ මේ ලෙසටම චක්කු සම්පස්සජා වේදනා සංඥා චේතනා ආ චක්කු විඥාන යන ධර්ම සඳහාද එල්ලෙසටම අභිදේයාර්ථ ලැබුණු ඇත. කොහොමද? පළවෙනි පදයට 1යි දෙවෙනි පදයට 26යි කියලා. ඉතිරි ආයතන පහ ඇසුරින්ද මේ ණය යටතේම විභාග වී දුක 25 ගලපයි. උදාහරණ සෝත සම්පස්සේට ආරම්භ වනුයේ සද්ධාරම්මණයයි ආදී ලෙසින්. මම ඔච්චරයි ලියන්නේ. මට ඔය ටික ලියන්න වෙලා නැහැ මොකද මගේ අකුරු ලිවීමේ ශීඝ්‍රතාවය අඩුයි. මොනවද උන්න එකතු කරන්න තියෙන්නේ ඔකට. තව ඉතින් මේවා විස්තර තව ඉතින් ලියත හැකි ඉතින්. වෙලාව නැහැ. ඒ නිසා මම අර ඔක්කොම ටික කැටි කරලා මම ඔච්චරයි ලියන්නේ. දැන් කාට හරි ආරම්භන දුකේ පැහැදිලි නැත්නම් එයාට ලියන්න පුළුවන් ආයතන දුකේ ගැන. දෙකෙන් එකක් ඕන එකක් ලියන්න පුළුවන්. ආයතන දුකේ ගැන ලියනවා නම් මෙහිදී ආයතන අනායතන භාවයේ විභාග කර ඇත. උද්දේශ නිද්දේශ ලෙස ඒක දෙකකට බෙදලානේ විස්තර කරන්න ඉස්සෙල්ලා උද්දේශය කියලා ඊට පස්සේ නිද්දේශය හැටියටනේ.
එතකොට අජ්ජත්තික ආයතන පහ සහ බාහිර ආයතන පහ ලෙස දස ආකාරයකට දුක ලැබෙනවා. 10ක් තියෙනවනේ එතන. ආයතන වල දුක 10යි. ආරම්මන වල දුක 25ක් වුණාට ආයතන වල ලැබෙන්නේ 10යි. එතකොට උද්දේශයේදී චක්කායතන වූ රූපයක් ඇත, චක්කායතන නොවූ රූපයක් ඇත. එහෙමනේ ඒක දක්වන්නේ. එතකොට ඒ කිව්ව කතන්දරේ නිද්දේශයේදී මොකද වෙන්නේ? චක්කායතන වූ රූපේ කවරේද? කොහොමද චක්කායතන වූ රූපය ආයතන ගොඩේ විස්තර කරලා තිබුණේ? මතකද? දුක නිද්දේශයේ උපාදා රූප විස්තරයේ චක්කායතනයේ විස්තර කළ 4 ආකාරයෙන් ඡේද 4කින් විස්තර කරලා තිබුණා මතකද? අන්න ඒ විදිහටම මෙතනත් විස්තර වෙලා තියෙනවා. එහෙනම් අභිදේයාර්ථ වනුවේ චක්කු ප්‍රසාද රූපයයි. ඊළඟට චක්ෂුරායතන නොවූ රූපේ කවරේද කියන දෙවෙනි පදේ අරගත්තාම ශ්‍රෝතායතනයේ සිට කබලින්කාර ආහාර දක්වා වූ ඉතිරි රූප 26යි. හරිද? මොන දැන් චක්කායතනයේ සම්බන්ධයෙන් මම කිව්වා මෙහිමයි කියලා. ඊළඟට ඒ අයුරින්ම අජ්ජත්තිකායතන පහ වූ චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන සඳහාද බාහිර ආයතන පහ වූ රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන වශයෙන් විභාග වීමේදී දස ආකාර දුකයෝ ලැබේ. හරි මම 10ම විස්තර කරන්න යන්නේ එකක් විස්තර කළා. විස්තර ඒ කියන්නේ එකක ණය ක්‍රමයේ විස්තර කළා. ඊට පස්සේ යෙදෙන ආයතන ගාන 10 පෙන්වනවා. අජ්ජත්තික ආයතන 5යි බාහිර ආයතන 5යි මොනවද කියලා පෙන්වුවා. ඊට පස්සේ විශේෂයක් වන්නේ පොට්ටබ්බායතනෙහි අබ්දේයාර්ථ ලෙස පඨවි තේජෝ වායෝ යන භූතත්‍රය ලැබෙන අතර න පොට්ටබ්බායතන යන පදේ සඳහා අබ්දේයාර්ථ ලෙස ලැබුණේ රූප ධර්ම 24ක් විතරයි. මොකද අනිත් ඒවා හැම එකටම 1.27යි 1.26යි කියලා ආවේ. මේකෙදි විතරක් 3.24යි කියලා එන්නේ. ඒක විතරයි වෙනස. අනිත්වා එකම විදිහට යෙදෙන්නේ. එච්චරයි මන් ලියන්නේ. ගමන් හරි ලියන්න හිතෙනවද? අදහස් කරන්න පුළුවන්ද? වෙලා තියෙනවද? මේටි මම හැම වෙලාවෙම කියන්නේ මේ මම විස්තර කරන්නේ මගේ අප්‍රෝච් එක. මම ෆේල් වෙන්නත් පුළුවන් සමහරවිට. හොඳේ මතක තියාගන්න. සර්. මේකට උත්තරේ අර අපි ලිව්වේ චක්කායතනේ වාර 4කින් යුක්ත වේ. අර පස්සීවා පස්සතිවා ඒක නෙවෙයිද? ඉතින් ඒක තමයි. නමුත් මෙතන අහන්නේ ආයතන දුකේ විස්තර කරන්නනේ. එතකොට ඒක රූපකාණ්ඩයේ ආයතන දුකේනේ විස්තර කරන්න කියන්නේ. හරිද? එතකොට රූපකාණ්ඩයේ ආයතන දුකේ විස්තර කරද්දී රූපකාණ්ඩයේ ඒකක නිर्देशයේන උපාදා රූප විස්තර කරලා හරියන්නේ නැහනේ. ආයතන දුකේට මුල් තැන දීලා කතා කරන්න ඕනේ. හැබැයි ආයතන දුකය එකී ධර්මතාවය විස්තර කිරීමට උපයෝගී කරගෙන තියෙන ඔබෝය කියන තැනින් නම් ඒක වෙනක සඳහන් වෙන්නට ඕනේ. අහවල් තැන තියෙන අහවල් ආකාරයට තමයි මේක අරන් තියෙන්නේ කියලා. ඒක හරි. නමුත් ඊළඟට ඒක ගැන උත්තර ලියන්න ගියොත් ඔබ උත්තර ලියන්නේ අර උපාදා රූප ගැන උත්තර ලියාගෙන යනවා මිසක් ආයතන දුකේ ගැන නෙමෙයි නේද? මේ මට හිතෙන විදිය. මේ ප්‍රශ්නේ අහන්නේ රූපකාණ්ඩයේ ආයතන දුකයි විස්තර කරන්න ඕනේ. එහෙනම් ආයතන දුක 10ක් තියෙනවා. ඒ 10 කොහොමද හැදුනේ? මොකක්ද ඒකේ පදනම ණය ක්‍රමයේ මොකක්ද? ඕකනේ විස්තර කරගන්න ඕනේ. ඒ සඳහා තමයි මම මේ අප්‍රෝච් එක අරගත්තේ. හරි? පදේ ගලපන හැටි. පද දෙක යොදන හැටි අරලා ගත්තා. පදේ ගලපන හැටි අරලා ගත්තා. ඊට පස්සේ ඒ ගැලපීමට යෙදෙන අජ්ජත්තික ආයතන පහ මොනවද? බාහිර ආයතන පහ මොනවද වුනේ කියලා දැක්කුවා. එහෙම දක්වද්දී විශේෂයක් වන එක තැනක් තියෙනවා. ඒක විතරක් highlight කරලා පෙන්නුවා. එච්චරයි. ඔතනින් එහාට ලියනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මට වෙලාව තියෙනවද නැද්ද කියන එක මත. මූලික අවශ්‍යතා ටික ওই ටිකෙන් සම්පූර්ණ වෙනවා කියලා මම හිතනවා. මෙතන මගේ ස්ලයිඩ්ස් දෙකයි තියෙන්නේ. මේ දෙක ලියා ගන්න පුළුවන් කෙනෙකුට ඔය විනාඩි 15ට හොඳටම ඔය ටික ලියන්න පුළුවන්.
හරි. ඊළඟට මොකද්ද මේ හතරවෙනි එක නේද? ඊළඟ එකත් බලමු. චිත්තුප්පාද කාණ්ඩෙහි රූපාවචර සිතට අදාළ චතුක්ක ණය පැහැදිලි කරන්න. අන්න. දැන් මෙතන මොනවද මේකේ ප්‍රශ්නේ හොඳට කියවන්න ඕනේ. චිත්තුප්පාද කාණ්ඩෙහි රූපාවචර සිතට අදාළ චතුක්ක ණයයි පැහැදිලි කරන්න කියන්නේ. නිකන් ධානසිත පැහැදිලි කරන්න කිව්වානේ මේ අර මේ පළවෙනි වසර පන්තියක් වගේ එහෙම කිව්වනේ මේ රූපාවචර සිතට අදාළවයි කතා කරන්න කියන්නේ. එතකොට නමුත් මූලික ස්වභාවය ඒක නිසා මම විස්තරණම පටන් ගත්තා. ධානසිතේ අංග සමතික්‍රමණය වෙන ආකාරය පෙන්නවා. එතකොට ඒකේ විශේෂයක් වෙන්නේ චතුක්ක ණයේදී ဒုတိ ය ධානයේ ලැබීමේදී විතක්කේ සහ ਵਿਚාරයේ යන අංග දෙකම එකවර සමතික්‍රමණය වී ඇති එකනේ උතන තියෙන ප්‍රශ්නේ. පළවෙනි එකේ ඉඳලා දෙවෙනි එකට එද්දි එකපාරටම ධානාංග දෙකක්ම හලනවා කියන එකනේ. මොකද පංචක ණයේදී එකයිනේ හලන්නේ. ඒ නිසා මම ඒක විශේෂයෙන් මතක් කරලා දුන්නා. මේ පදනමේ ඉඳගෙන දැන් මේක අහන්නේ රූපාවචර සිතට අදාළනේ. එහෙනම් කොහොමද රූපාවචර සිත හතර ගැලපුණේ? දැන් ඉතින් ඒක ලියන්න ක්‍රමයක් නැහැ මට තේරෙන විදිහට ඒ සිත පටන් ගත්ත විදිහ ලියන්න. විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකදම් පීචසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති පටවිකස්නං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛිප්තෝ හෝති මේ ධම්මා කුසලා කියන එකනේ මේ පදේට තියෙන්නේ. සිතේ විස්තරයට දීලා තියෙන්නේ. එතකොට එතන කතා කරලා තියෙන්නේ පඨමඥානන්නේ. ඒ පඨමඥානං වලට විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි දා සවිතක්කං සවිතාරං. අන්න ඒ දෙක තියෙනවනේ එතන. හරි? දෙවෙනි එකට එනකොට මොකද වෙන්නේ? විතක්ක ਵਿਚාරාණං රූපසමා. හරි? විතක්ක ਵਿਚාරාණං රූපසමා. අන්න විතක්ක ਵਿਚාර දෙක හලලා. අන්න රූපාවචර සිතට අදාළව චතුක්ක ණය පැහැදිලි වෙච්ච විදිය. හරි? මේ ඔක්කොම ටික ලියන්න වෙලා නැත්තම් විතක්ක ਵਿਚාරාණං රූපසමා කියලා පටන් අරගෙන ආදී වශයෙන් දැක්වූ තැන විතක්ක ਵਿਚාරය එක්වර හැලුණා කියලා කොන්නම් රචනා විලාසයට කැමති අය එහෙම ලියන්න. හරි ඊළඟට තුන්වෙනි එකේ මොකද්ද කියන්නේ? පීතිආච විරාග. අන්න ප්‍රීතියත් හැලුවා. හතරවෙනි එකේදී මොකද්ද කියන්නේ? සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා උබ්බේව සෝමනස්. අන්න දැන් බලන්න. එතකොට සුඛයත් හැලුවා. සුඛස්සච පහානා. හරිනේ. මේ මොකද ඒක ඒ වචන පේලිය අවශ්‍ය වෙනවා. මේක මොකද ප්‍රශ්නේ අහලා තියෙන්නේ රූපාවචර සිතට අදාළව නිසා. ඔය ටික ගැලපිලා උත්තර ලිව්වා නම් ඇති කියලා මට හිතෙනවා. අතගාලා කරන්න. හරිද? ඊට පස්සේ අයවෙනි එක අට කතා කාණ්ඩේ චුල්ලන්තර දුකේ හඳුන්වා දෙන්න. දැන් ඉතින් බලන්නකො මේක චුල්ලන්තර දුකේ හඳුන්වා දෙන්න කියලා වන ලේසි. මේක අහන්නේ අට කතා කාණ්ඩේ චුල්ලන්තර දුකේ හඳුන්වා දෙන්න කියලා. එතකොට මේකට උත්තර ලියන්න වෙන්නේ අට කතා කාණ්ඩයට අනුරූපව. ඉතින් මේක අට කතා කාණ්ඩේ මතක නැති අය ගොඩක් කරන්නේ මේ ප්‍රශ්නේ අතාරිනවා. නමුත් ඉතින් ඒ තරම් අතාරින්නත් ඕනේ මේක ලේසි. හැබැයි මතක තියාගන්න ඕනේ චුල්ලන්තර දුකේ කිව්වහම පද කීයක් තියෙනවද ඒකේ? 7. දුක 7යි පද 14ක් තියෙනවා කියලා මතක තියාගන්න ඕනේ. ඒ අනුව පදේ ගැන ලියනවා නම් විනාඩියකට වඩා පදයකට ගන්න බෑ. 14 ලියනවා නම්. පුළුවන් ද එහෙම ලියා ගන්න. එහෙම බැරි අය දුක ගැන සඳහන් කරමින් මොකද අට කතා කාණ්ඩයේ තියෙන විදිය. එහෙම නැත්නම් පළවෙනි දුකේ විස්තර කරලා ඉතිරි දුක සඳහා කෙටි ක්‍රමයක්. ඔය මොනවා හරි ක්‍රමයකින් විනාඩි 15කට සීමා වෙන විදිය උත්තරයක් තමයි අපි හදා ගන්නට ඕනේ. මම එකට ගත්ත අප්‍රෝච් එක තමයි පද 14 ලියනවා. හැබැයි ඉතා කෙටියෙන් ඒ අනුව විනාඩියක් ගානේ අරගෙන පද 14 ලිව්වා නම් විනාඩි 15 මට උත්තරේ ලියලා ඉවර කරන්න පුළුවන්.
සමහර විට ඔයගලන්ට වෙනත් අප්‍රෝච් එකක් තියෙන්න පුළුවන්. මම ඒක වැරදි කියන්නේ නැහැ. හරියට ප්‍රශ්නය දිහා බලලා උත්තර ගලපන්න. 14 ලියනවා නම් ඉතින් මේ විදිහට එකින් එක ගැලපිලා ඉන්නට ඕනේ. දුක 7 ලියනවා නම් දුක 7 ගැන කෙටියෙන් විනාඩි 15කට ගැලපෙන ආකාරයේ පිළිතුරක් වෙන්නට ඕනේ. මම සාමාන්‍යයෙන් යෝජනා කරන්නේ chart එක වගේ හදලා ඔව් වෙනස අර chart එක වගේ හදලා දෙක මේ පද දෙක එහෙම හදලා පුරුදු අයට නම් ඒක ලියත හැකි. මම මේ විදිහට ඒව මේකට අරගන්න නැති මොකද ගොඩක් අය chart වලට හරි අකමැති බයයි. නමුත් මට නම් හරිම පහසුයි. නමුත් අර ගොඩක් අය ඒකට අකමැති නිසා මම මේ අප්‍රෝච් එකට ගියේ නැහැ. හරිද ඒක? එතකොට දැන් ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මේ හා සමානමයි. ඒකෙදි අහන්නේ ඕග ගොච්චකය නික්කේප කාණ්ඩය ඇසුරින් පැහැදිලි කරන්න කියලා. ඕග ගොච්චකය නික්කේප කාණ්ඩය ඇතුලේ. හරි. දැන් එතකොට මේකට උත්තර ලියද්දී අපි නික්කේප කාණ්ඩේ ණය ක්‍රමයේ පදනම් කරගෙන උත්තර ලියන්නට වෙන්නේ. ඒකේ තියෙන වචන ඒකේ තියෙන ස්වභාව මුල් කරගෙන තමයි උත්තර ලියන්න වෙන්නේ. කොහොමද එතකොට කියන්නේ? ඕගා ධම්මා. ඕගය සතර දෙනෙකි. කාමෝගේ, භවෝගේ, ditthියෝගේ, අවිජ්ජාෝගේ. මේ කාම යෝගේ ඕගේ කවරේදයක්? පංචකාම ගුණෙහි පවත්නා යම් ඡන්දයක්. ඊළඟට දැන් ඉතුරු පද ටික මට මතක නැහැ. ඒ නිසා මම ටිකක් දාලා ආදී ලෙස එක් එක් ධර්මයේ විස්තර විය යුතුය. ඇයි? මට මතක හැටියට නික්කේප කාණ්ඩයේදී මේක කාම ඕගේ කියන්නේ මොකද්ද? යෝ රාගෝ කාම මොනවාද? යෝ රාගෝ කියලා පටන් අරගෙන අර වචන 100කින් දීලා තිබුණේ. ඒ ඔක්කොම මට මතක නැහැ. ඒ නිසා ඒක ඉතින් මම දැම්මා. යෝ රාගෝ සරාගෝ කියලා නේද පටන් ගන්න තිබුණේ. මේ හතර මේ විදිහට විස්තර කරන්නේ කාමෝග, භවෝග, ditthියෝග, අවිජ්ජාෝග කියලා ඡේද හතරකින් ආවනේ. ඉතින් මේ ඔක්කොම ලියන්න මෙතන වෙලා නැහැනේ. හරි. ඊළඟට නොෝගා කියන එකට ඒ ඕග ධර්මයන් තබා සිව් භූමිය තබා මේ මොනවාද මේ නික්කේප කාණ්ඩේ මෙහිම නේද ආවේ ඒක. තපෙත්වා ඕගං මොකක් හරි කියලා නේද ආවේ. ඒ විදිහට තමාගේ අදහසින් හරි කමන්නේ ගලපලා ලියා ගන්න. වැරදුනා මට මතක විදිහට ඕග ගොච්චකය නික්කේප කාණ්ඩේ විස්තර කරලා නැහැ මට මතක විදිහට. ඒක එහෙනම් ආසව ගොච්චකය අනුව විස්තර කරන්න කියලා දීලා තියෙනවා එතන. එතන පෙయ్యාලමක් විතරයි තිබුණේ මට මතක විදිහට. බලන්න ඒවා ප්‍රශ්න වලට අහන හැටි. මොකද ඒක එතකොට ළමයින්ට ඇහැට හුරු වෙච්ච එකක් නෙමෙයිනේ. නමුත් අවබෝධය තියෙන එක්කෙනාට ගලපලා ලියන්න තමයි ප්‍රශ්නේ ගොනු කරලා තියෙන්නේ. අපි මතක තියාගන්න ඕනේ එතන අර ආවනේ ආසව ඕග යෝග කියන තුනම එකම අභිධේයාර්ථාව එකම ආකාරයයිනේ. ඒ නිසානේ මෙතන පෙయ్యාලමෙන් දීලා විතරක් නැවැත්තුවේ. ඒ නිසා ආසව ගොච්චකේ මතක තියෙන එක්කෙනාට මේක මේ විදිහට ගලප ගන්නට පුළුවන්. ගන්ත ඕග යෝග තුනම පෙయ్యාලම් කරලා එකම විදිහට එන්නේ මේ අභිධේයාර්ථත් එකයි විස්තර කිරීමත් එකයි. අර අර්ථය ඉදිරිපත් කරන විදිහ විතරයි වෙනස්. ආසව කිව්වොත් මත් කරන අර්ථය, ඕගය කිව්වොත් සසර පත්ලටම ගෙනියන අර්ථය, යෝග කියලා කිව්වොත් සසරේ යොදවන අර්ථය. ඔය අර්ථ තුනෙන් ඔය තුන ඇවිල්ලා තියෙන්නේ. එකම අභිධේයාර්ථ එකම විදිහට විස්තර වෙන්නේ. මේකෙදි ඉතින් මම මේ විදිහට මගේ වචන වලින් මේ විදිහට පද ටික මම ඉදිරිපත් කළා. පද කීපයක් ඉදිරිපත් කරලා මේ ආකාරයට ඉදිරිපද ටිකක් ගලපන්න ඕනේ කියලා ලිව්වා. තව මට වෙලා තියෙනවා නම් ඉදිරිපද ටිකත් මේ විදිහට මම ගලපනවා. මොකද පද ටික ගලප ගන්න අදාළ ණය ක්‍රමය මම දන්නවනේ. පළවෙනි එක මෙහෙමයි, දෙවෙනි එක මෙහෙමයි, තුන්වෙනි එක මෙහෙමයි, හතරවෙනි එක වෙන්නේ පළවෙනි එකේ පළවෙනි පදයයි, දෙවෙනි එකේ පළවෙනි පදයයි. ওই විදිහට ගැලපෙන ණය ක්‍රමය මම දන්නවනේ. ඒ අනුව මට ඒක ඊළඟට වචනෙන් ගලප ගන්න පුළුවන්. හරි.
දැන් මේ විදිහට තමයි අපි විභාගයට ෆේස් කරන්නට ඕනේ කියලා මම හිතන්නේ. ඉතින් ඔයගොල්ලෝ ලියපු උත්තර මම එක්කම හරියටම 100%ට ඇලි වෙන්නේ නැහැ. නමුත් අප්‍රෝච් එක හරිනම් යන ක්‍රමයට ඉතින් මේ විදිහට ගලපලා අරගන්න. සර් 6 වෙනි ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේ උත්තර ලියනකොට භාවනා මාර්ගය පොතෙන් ලිව්වා නම් වැරදිද සර්? නමන්නේ. භාවනා මාර්ගයේ පොතේ හැබැයි නික්කේප කාණ්ඩය කියලා නැහැනේ. දැන් මෙතන කෙලින්ම අහනවනේ නික්කේප කාණ්ඩයෙන් කියලා. එතකොට අපි නික්කේප කාණ්ඩයේ විස්තරයක් වෙන විදිහකට ඕනේ එතන දක්වන්න. මෙතන කෙලින්ම අට කතා කාණ්ඩය කියලා කෙලින්ම කියලා තියෙනවනේ. එහෙම කියලා තියෙන තැනකදී වෙනත් දෙයක් කියදවීම සාර්ථක නැහැ කියන එකයි මට හැඟෙන්නේ. අදහස ගන්න පුළුවන්. අදහස අරගෙන නමුත් ඒ අදහස අට කතාවේ ණය ක්‍රමයේ සහ නික්කේප කාණ්ඩයේ ණය ක්‍රමයට ගලපගෙන ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ මිසක් අර නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාවයේ ධර්මය ඇත කියලා කියාගෙන යන්න බෑ ඉතින් මෙතනදී. ඒ කියන්නේ වර්ඩින්ග්ස් වෙනස් වෙන්න ඕනේද සර්? ඔව් වර්ඩින්ග්ස් වෙනස් වෙන්න ඕනේ. එතන ඉතින් ණය ක්‍රමයක් වෙනස් වුණා. මොනවාද නික්කේප කාණ්ඩයේ යන්නේ අර මේ මොකද්ද ඒ ගාථාවේ විදිහට යන්නේ. මූලතෝ කන්දතෝ ඒකට මූලතෝ කන්දතෝ චාපි ద్వාරතෝ චාපි විග්ගතෝ ඒ විදිහට යන්නේ. අත්තතෝ ධම්මතෝ චාපි කියලා. දැන් හදිසියවත් අපි මේ භාවනා පොතේ එහෙම ලිව්වොත් අපිට මාක්ස් හම්බෙන්නේ නැති වෙයිද සර්? අදහසට මාක්ස් ලැබෙවි. නමුත් මුළු මාක්ස් ලැබෙනවයි කියලා හරියටම මට කියන්න බෑ. හරි සර්. ඉතින් එහෙම වෙලාවකදී පොඩ්ඩක් ට්‍රිකි වෙන්න. විභාගය කියන්නේ පොඩි ආර්ට් එකක් නේ. එහෙම වෙලාවකදී දැන් ඔයගොල්ලෝ දන්නවනේ නික්කේප කාණ්ඩේ කොහොමද ණය ක්‍රමයේ යෙදුනේ කියලා. එතකොට ඒකේ මුළු ගාතාව මතක නැති වුණත් අඩු ගානේ ගාතාවේ පදයක් හරි කියලා නික්කේප කාණ්ඩේ අර්ථ දක්වලා තියෙන්නේ මේ විදිහටයි. ඒ අනුව හැම පදයක්ම ඊට සුදුසු ආකාරයට ගැලපිය යුතුයි කියලා ලියලා පටන් අරගෙන ඔයාලගේ අදහස භාවනා පුතර අනු හරි කමන්නේ ලියන්න. අවශ්‍යතාවයේ තියෙන්නේ විභාගය උත්තර පත්‍ර බලන එක්කෙනාට අපි ඔප්පු කරන්නට ඕනේ. අපි ධම්මසංගණීය පරිහරණය කරලා අපිට හුරු පුරුදුයි. ඒකේ තියෙන වචන අපිට හුරු පුරුදුයි. ණය ක්‍රමයේ අපිට පුරුදුයි කියන එක ඔප්පු කරගන්න ඕනේ අපිට. ඒ කියන්නේ මේක අපි ඉඳගෙන විපස්සනා කරනවා නෙමෙයිනේ. හරි මේක අපි විභාගෙට උත්තර ලියන වෙලාව. විභාගෙට උත්තර ලියන වෙලාවේදී පිළිතුරු පත්‍ර බලන එක්කෙනාව සැටිස්ෆයි කරන්න ඕනේ අපිට මේ දැනුම තියෙනවා කියලා. ඉතින් ඒ සඳහා සුදු ක්‍රියාමාර්ගයක් තමයි ගන්න ඕනේ. ඔය ටික ලියවනම් ටිකක් කවර් වෙනවා වගේ නේද? මේ මූලතෝ කන්ත. මේ විදිහට ඉතින් කලපලා අරගන්න. හරි එහෙමනම් අපි ඔන්න මේ 2020 ප්‍රශ්න පත්‍රය. දැන් අපි ප්‍රශ්න පත්‍ර එකයි අපි සෙෂන්ස් 3ක් කළා නේද? තව කරන්න අවශ්‍යද? දැන් මූලික පදනම මේ තුල වැටෙන්නට ඕනේ. ඉතින් ඒ තුලින් මම කොච්චර ප්‍රශ්න කළත් ඊළඟ ඔයගොල්ලෝ විභාගෙට ඉගෙන ගන්න ලියන වෙලාවේදී ඉන්නේ ඔය කරපු එකක්වත් නෙමෙයි අලුත්ම එකක්. දැන් ණය ක්‍රමයේ අහුවෙන්න ඕනේ. ඒකට ලියන සාමාන්‍ය විභාගයේ ප්‍රශ්න පත්‍රයකට අප්‍රෝච් කරන විදිහ. හැම වෙලාවෙම ටයිම් මැනේජ්මන්ට් තියාගෙන යන්න ඉස්සරහට. මොකද ප්‍රශ්න පහටම උත්තර ලිවිය යුතුයි. එහෙම නැති වුණොත් ඔබටමයි පාඩුව. අනිත් එක මම දන්න විදිහ තමයි විනාඩි 15 තිබ්බට ඕකෙන් පළවෙනි ෆස්ට් හාෆ් තමයි. ඒ කියන්නේ මුල විනාඩි 7-8 තුල තමයි උපරිම මාක්ස් ගන්න අපිට ගන්න පුළුවන්. එතනින් පස්සේ අපි තටමනේ ලියන්නේ. ඒ තටම ලියනකොට ඉතින් එන මාක්ස් ගන්නත් අඩුයි. ඒ නිසා තවදුරටත් හිමින් ලියනවට වඩා ඊළඟ ප්‍රශ්නෙට ෆේස් කරන එකේදී වැඩි ලකුණු ගානකට යන්න පුළුවන්. හැබැයි එහෙම යද්දී පළවෙනි ප්‍රශ්නේ සඳහා නැවත මතක් වූ දෙයක් ලියන්නට ඉඩ තියලා ඉස්සරහට යන්න, කොළ ඉල්ල ගන්න, පැහැදිලි අකුරෙන් ලියන්න. ඒ විදිහට තමයි ප්‍රශ්නයකට උත්තර ලියලා විභාගයකට යන අප්‍රෝච් එක. දැනුම කියන්නේ එකක්, විභාගයෙන් පාස් වෙනවා කියන්නේ තව එකක්. ඉතින් ওই දෙකම තියෙන්නට ඕනේ.
Taman දැනුම හදා ගන්නත් ඕනේ විභාගේ පාස් වෙන්නත් ඕනේ. මොකද විභාගේ පාස් වෙනහම පොඩි සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවනේ. හරි. හැබැයි දැනුම නැත්තම් ඊට පස්සේ හරි කමක් නැහැ. දැනුමත් නැවත හදා ගන්නටත් පුළුවන්. ඊළඟට ඉහළ පාඩම් ඉගෙන ගන්න පහළ පාඩම් වැඩි වැඩියෙන් තේරෙනවා. හරි. එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාව මෙතනින් අවසන් කරමු. මොකද අදහස ලබන කවද 23යි. ලබන සඳුදා මට දවල් දවසේ චූටි වැඩක් තියෙනවා. මට ඒක 5 වෙනකොට ඉවර කරගන්න පුළුවන් වෙයිද නම් සැක සහිතයි. පොඩි සැකයක් තියෙන නිසා අපි ලබන සඳුදා පන්තිය නොකර ඉමුද? හා සර්. අපි ඊළඟ සෙනසුරාදා අපි ඊළඟ පන්තිය තියමු. ඒකෙදී අපි 2019 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමු. හරිනේ. එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. මෙතෙක් වෙලා අපි ධර්ම සාකච්ඡාවක යෙදিলা ඒ ලබාගත්තු කුසලානිසංස ධර්මයන් ශාසනය ආරක්ෂා කරන්නා වූ සියලු දෙවියන්ට ධර්මයේ රැකලා දුන්නු අපිටත් ඉගෙන ගන්නට අවස්ථාව ලැබෙමින් ධර්මයේ රැකලා දුන්නු මහා සංඝරත්නයට ප ဋ ාණ සභාවේ ස්වයං ස්වාමින් වහන්සේලාට මේ තාක්ෂණ සහාය ලැබලා දීලා මේව පහසුවෙන් කරගෙන යන්නට අපිට ඉඩ සැලසපු හැම දෙනාටම පොදුවේ ඔබ අප හැම වෙනුවෙන් මියගිය ඥාතීන්ට ගුරුවරුන්ට දෙමව්පියන්ට සියලු සත්වයන්ට අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාටත් මේ සියලු කුසලයේ එකසේ අනුමෝදන් වීමෙන් අජරාමර නිර්වාණ සම්පත්තිය පිණිසම හේතු වේවා වාසනාව වේවා උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න සාදු 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 හැම දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නිවන සැනසීම ලැබෙත්වා.